right අපි පන්තිය පටන් ගමු ඔයගොල්ලන්ට ඔක්කොටම සුබ උදෑසන. ඔයගොල්ලන්ට මතක නම් අපි ගිය සතියේ කතා කරේ අන්තිමට ත්‍රිත්ව තීරු මුදල් පොත ගිය සතියේ කියලා කියන්නේ බදාදා ඊවර දවසේ අපි තනි තීරු මුදල් පොත කතා කරා, ද්විත්ව තීරු මුදල් පොත කතා කරා, ත්‍රිත්ව තීරු මුදල් පොත පටන් ගත්තා ගිය සතියේ අවසානයේ. ඒකදී මම පැහැදිලි කිරීමක් කරා ත්‍රිත්ව තීරු මුදල් පොතක් අපි සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා ත්‍රිත්ව තීරු මුදල් පොතක අවශ්‍යතාවය ඇයි එන්නේ කියලා. අපි ගත්තොත් වට්ටම් කියලා જાතියක් තියෙනවා. අපි ඉංග්‍රීසියෙන් කියනවා ඩිස්කවුන්ට්ස් කියලා. දැන් වට්ටමක් ගත්තොත් එහෙම වට්ටමක් කියලා කියන්නේ ලකුණු කරලා තියෙන මිලෙන් එහෙම නැත්නම් යම් ගණනකින් ගාණක් අඩු කරනවා නම් අපි ඒකට කියනවා වට්ටමක් කියලා. එතකොට වට්ටම් ගිණුම් කරනදී ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා, මුදල් වට්ටම් සහ වෙළඳ වට්ටම්. එතකොට මේකෙදී වෙළඳ වට්ටම් කියන කාරණය ගත්තොත් එහෙම වෙළඳ වට්ටම් අපිට බොහෝ වෙලාවට හම්බෙන්නේ විශාල වශයෙන් භාණ්ඩ මිලදී ගන්නකොට අපි කියනවා තොග වශයෙන් භාණ්ඩ මිලදී ගන්නකොට කියලා. එහෙම නැත්නම් උත්සව කාලවලදී එහෙම නැත්නම් තොග අවසන් කිරීමේ කටයුතු වලදී ලබා දෙනවා භාණ්ඩයක ලකුණු කරලා තියෙන මිලට වඩා අඩු මිලකට. ගොඩක් වෙලාවට කියන 10%ක වට්ටම් 20%ක වට්ටම් ආදී වශයෙන් ලබා දෙනවා. ඒතර ගිණුම් කරන්නේදී මේ වෙළඳ වට්ටම් කියන જાතිය අපි ද්විත්ව සටහන් ක්‍රමය අනුව සටහන් කිරීමට ගන්නේ නැහැ. ඒ කියන්නේ ලෙජරේට පිටපත් කිරීමක් වෙන්නේ නැහැ. මේ වෙළඳ වට්ටම් ඔයගොල්ලන්ට ඉස්සරහට තේරෙයි. ඒවා අපි සටහන් කරන්නේ උපයෝගී පොත්වල විතරයි. right? උපයෝගී පොත්වල පෙන්නනවා අපිට මෙන්න මෙහෙම වෙළඳ වට්ටමක් හම්බුණා කියන එක විතරයි. හැබැයි වෙළඳ වට්ටම් ද්විත්ව සටහන් ක්‍රමය අනුව ඩබල් එන්ට්‍රි එකක්. එහෙම නැත්නම් ද්විත්ව සටහනක් සටහන් වෙන්නේ නැහැ. ඒක තනි සටහනක් හැටියට විස්තරයක් හැටියට අපිට මෙහෙම දෙයක් ලැබුණාය කියන එක හැටියට උපයෝගී පොතක සටහන් වෙනවා විතරයි. ඊළඟට දෙවෙනි වට්ටම් කාණ්ඩය තමයි වර්ගය තමයි මුදල් වට්ටම් කියන එක. එතන මුදල් වට්ටම් ගත්තාම මුදල් වට්ටම් කියන එක අපි ගත්තොත් එහෙම ණයට භාණ්ඩ මිලදී ගැනීමේදී ණයට භාණ්ඩ විකිණීමේදී ඇති වෙනවා ණය ගැතියෝ සහ ණය හිමියෝ. ණයට භාණ්ඩ මිලදී ගැනීමේදී ණයට භාණ්ඩ විකිණීමේදී ඇති වෙනවා ණය ගැතියෝ සහ ණය හිමියෝ. ඔන්න ඔය ණය ගැතියෝ සහ ණය හිමියන්ගෙන් ගත්තාම වේලාසනින් මුදල් ලබා ගැනීමට. එහෙම නැත්නම් ණය හිමියන්ගේ පැත්තෙන් ගත්තාම අපි වේලාසනින් ණය හිමියන්ට මුදල් ගෙවීමේදී අපිට යම් අඩු කිරීමක් වෙනවා නම් එවැනි අඩු කිරීම වලට අපි කියනවා මුදල් වට්ටම් කියලා. right? අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු ණය ගැතියෙක්ගේ පැත්තෙන්. අපි ගාව ඉන්නවා ණය ගැතියෙක්. ඒ කියන්නේ අපෙන් ණයට භාණ්ඩ මිලදී ගත්ත කෙනෙක්. එයාට අපි දෙනවා මාසයක වගේ කාලයක් මේ ණය ගෙවලා දාන්න. right? හිතන්නකෝ අපෙන් ණයට භාණ්ඩ ගන්නවා රුපියල් 10000ක. අපි එයාට කියනවා මාසයක් අපි දෙනවා ඔයා මේ ණය අපට ගෙවන්න පුළුවන්. ණයටනේ භාණ්ඩ ගන්න. හැබැයි අපි කැමති වේලාසනින් ඔය මුදල ලබා ගන්න. අපි කැමති ණය ගැතියෙක් නැතුව අපිට ඉක්මනින්ම මුදල් හම්බ වෙනවා. අපි කැමති අපිට මුදලින්ම මේ ගනුදෙනුව කරන්න තියෙනවා. නමුත් අපෙන් භාණ්ඩ මිලදී ගන්න අයගේ තියෙන මූල්‍යමය හැකියාව මත තමයි ඒක තීරණය වෙන්නේ. ඒතර අපි විකුණුම් වැඩි කර ගැනීම සඳහා අපිට කියන්න පුළුවන් අපි මුදලට විතරයි විකුණන්නේ කියලා. නමුත් අපේ ආයතනයේ භාණ්ඩ එතකොට විකිණෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ඔයගොල්ලෝ දන්නවා බැංකුව වල ක්‍රෙඩිට් කාඩ් දීලා තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් කියලා කියන්නේ ණයපත් කියලා කියන එක. ඒතර මිනිස්සු ගිහිල්ලා අර ට්‍රොලි වල බඩු පුරවගෙන ඔක්කොම කරගෙන අන්තිමට කාඩ් එකෙන් තමයි දෙන්නේ. ඒත් ඒගොල්ලෝ අතේ සල්ලි නැහැ. නමුත් කාඩ් එකෙන් තමයි වියදම් කරන්නේ. ඒතර ඒ කාඩ් එකෙන් වියදම් කරාම ඒගොල්ලන්ට සමහර වෙලාවට සැලරි සම්බෙච්ච දවසට ඔක ගෙවන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගෙවන්න නැතුව හිටියොත් මේකට පොලියක් හම්බ. දැන් ක්‍රෙඩිට් කාඩ් ඉන්ට්‍රස්ට් එක වැඩිම ඉන්ට්‍රස්ට් එක charge කරන ප්‍රොඩක්ට් එකක්. ඒතර ඒගොල්ලන්ට ඒකට පොලියක් ගෙවන්න වෙනවා. ඒතර බැංකු පැත්තෙන් කැමති බැංකුව ඒකට. හරි. බැංකුව කැමති නැහැ නිකන් හරි හිතන්නකෝ අපි ක්‍රෙඩිට් කාඩ් එකකට පීරියඩ් එකක් දෙනවනේ ගෙවන්න. ඒතර
සෑම ක්‍රෙඩිට් කාඩ් හිමියෙක්ම තමන් ගන්න ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරන එක හරියටම නියමිත දිනේ සෙටල් කරොත් බැංකුව වලට කිසිම පොලියක් හම්බෙන්නේ නැහැ. ඒතර හැමෝම මිනිස්සු හැමෝම ගන්න ක්‍රෙඩිට් කාඩ් එකේ වටිනාකම අදාළ කාල සීමාව ඇතුළත ගෙවනවා නම් කිසිම මේ ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. ඒතර බැංකුව වලට කිසිම ආදායමක් නැහැ. නිකම්ම එයා ණයට දුන්නා ගෙවුවා. හැබැයි බොහෝ කට්ටියට එහෙම කරන්න බෑ. එහෙම ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් එකක් නැහැ. ඒතර ඒකේ ඒ නිසා තමයි ක්‍රෙඩිට් කාඩ් බැලන්ස් එක තියෙනවා. ඒතර බැලන්ස් එකට අදාළ පොලියක් එනවා. right? ඒකට දැන් ඒ වගේම තමයි අපි සාමාන්‍ය වෙළඳ ව්‍යාපාරයක් ගත්තම මේගොල්ලෝ භාණ්ඩ ණයට විකුණන්න ඕනේ. ඒගොල්ලෝ මුදලට විතරක් විකුණනවා කිව්වොත් එහෙම තමන්ගේ අලවිය වැඩි කරගන්න බෑ. right? ඒකින්ද ණයට විකුණීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒක නිසා ණය ගැතියොත් ඇති වෙනවා. හැබැයි මේ ආයතනයේ පැත්තෙන් මේ මුදල් ඉක්මනට ලබා ගැනීමේ අපේක්ෂාවක් තියෙනවා නම් ණයට විකුණුවට පස්සේ අපිට කියන්න පුළුවන් අදාළ ණය ගෙතියන්ට ඔයගොල්ලන්ට මාසයක කාලයක් තියෙන ඔය රුපියල් 10000 ගෙවන්න. හැබැයි මාසෙකට කලින් හිතන්නකෝ සතියක් වගේ ඇතුළත ඔය ගෙවීම කරොත් අපි 10%ක වට්ටමක් දෙනවා කියලා. 10%ක වට්ටමක් දෙනවා කියලා. එතකොට මොකද වෙන්නේ? ණය ගැතිය නිකන් හරි ගෙවුවොත් මුදල් සතියක් ඇතුළත අර 10000 වෙනුවට එයා අපිට ගෙවන්න ඕනේ රුපියල් 9000ක් විතරයි. right? එතකොට සාමාන්‍ය පරිදි වුණා නම් අපේ මුදල් ගිණුම හර වෙලා ණය ගැතියා බැර වෙනම රුපියල් 10000කින්. හැබැයි දැන් අපිට මුදල් හැටියට හම්බ වෙන්නේ 9000යි, මුදල් ගිණුම හර වෙන්නේ 9000යි, ණය ගැතියා බැර වෙන්නේ 9000යි. හැබැයි ඉතුරු 1000 ණය ගැතියා අපි අයින් කරන්න ඕනි පොත් වලින්. මොකද අපි කිව්වා එයාට රුපියල් 9000ක් ගෙවලා මේ ණය සෙටල් කරන්න පුළුවන් කියලා. ඒක ණය ගැතියා කියන වත්කම නැති වෙන රුපියල් 1000කින්. ඒ වත්කම නැති වෙලා අපේ පැත්තෙන් අපි forgive කළා. අපි අමතක කරලා දැම්මා ඒ රුපියල් 1000 ඒක අපේ වීදමක් වෙනවා. ඒත් ඇත්තටම අපිට වත්කමක් හැටියට 1000ක් හම්බෙන්න තිබ්බා. දැන් අපි ඒක අයින් කරා අපේ ඉතින් මකලා දැම්මා. අපි ඒක වීදමක් බවට පත් කළා. ඒ වීදම තමයි දුන්වට්ටම් කියලා කියන්නේ. එතකොට ඔය ට්‍රාන්සැක්ෂන් එකේදී ණය ගැතියා බැර වෙනවා 1000ක් මුදල් හර වෙනවා ණය ගැතියා බැර වෙනවා 9000ක් මුදල් හර වෙනවා 9000ක්. ඉතුරු 1000 දුන්වට්ටම් කියලා වියදම් ගිණුමකට හර වෙලා ණය ගැතියා බැර වෙනවා 1000ක්. එතකොට ණය ගැතියාගේ 10000 නැති වෙනවා 9000ක් මුදල් වලින් 1000ක් දුන්වට්ටමින්. එතකොට හර වෙන්නේ මුදල් හර වෙනවා 9000ක් දුන්වට්ටම් කියන වියදම් ගිණුම හර වෙනවා 1000ක්. එතකොට මේ විදිහට තමයි වෙන්නේ. ඔකේ අනිත් පැත්ත තමයි අපි ණය හිමියෙකුට ව්‍යාපාරයේ ණය හිමියෙකුට සල්ලි ගෙවන්න තිබ්බා නම්. ඒතර ඔයගොල්ලෝ දන්න ණය හිමියා කියලා කියන්නේ වගකීමක්. අපි හිතමු උදාහරණයක් හැටියට රුපියල් 20000ක් අපි ගෙවන්න තියෙනවා. රුපියල් 20000ක් අපි ගෙවන්න තියෙනවා. ඒතර අපි ණය හිමියාට මුදල් ගෙවුවාම වේලාසනින් අපිට 100%ක වට්ටමක් හම්බ වෙනවා කියලා කිව්වොත් එහෙම අපි එයාට ගෙවන්න වෙන්නේ රුපියල් 18000යි. 2000ක් අපිට අඩු වෙනවා. ඒතර සාමාන්‍ය විදිහට අපි යාට ගෙවුවා නම් අදාළ කාල සීමාවේ ණය කාල සීමාව ඇතුළත ගිහිල්ලා අපේ මුදල් ගිණුම බැර වෙනවා 20000ක් ණය හිමියා හර වෙනවා 20000ක්. දැන්ට ණය හිමියා බැරෙන තියෙන වගකීමක් හැටියට. ඒතර ණය හිමියා හර වෙනවා 20000ක් මුදල් ගිණුම බැර වෙනවා 20000ක්. ඔක තමයි සාමාන්‍ය විදිහට උනා නම් වෙන්නේ. හැබැයි දැන් අපි මේක වේලාසනින් ගෙවුව නිසා 100%ක වට්ටමක් අපිට ලැබෙන නිසා වේලාසනින් ගෙවුව නිසා අර 20000 වෙනුවට අපිට ගෙවන්න වෙන්නේ 18000යි. 20000 වෙනුවට අපිට ගෙවන්න වෙන්නේ 18000යි. එතෙන්දී මොකද වෙන්නේ? මුදල් හැටියට අපෙන් බැර වෙනවා 18000ක්. ණය හිමියා හර වෙනවා 18000ක්. ඉතුරු 2000ත් අපි ගෙවුවා සමානයි. මොකද ණය හිමියා කියනවා අපිට 100%ක වට්ටමක් දෙනවා කියලා. ඒකට අපි ආයේ ඉතුරු 2000ත් ණය හිමියා හර කරනවා. ඒතකොට ණය හිමියා බැර 20000 අයින් වෙනවා මුදල් වලින් 18000 කිනුයි 2000ත් ඒකට කියනවා අපි ලද වට්ටම් කියලා. ඒතකොට ලද වට්ටම් ගිණුම බැර වෙනවා රුපියල් 2000කින්. ඒතකොට මෙතන පෙන්නලා තියෙන්නේ මේ වට්ටම් වලට අදාළ එන්ට්‍රි එක විතරයි. දුන්නට්ටමක් අපිට ලැබුණොත් අපි දුන්නොත් දුන්නට්ටමක් වීදමක් හැටියට හර වෙනවා දුන්නට්ටම් ගිණුම. දුන්නට්ටමක් කියලා කියන්නේ වියදමක්. වියදමක් වැඩිවීම හර. ණය ගැතියා බැර කරන්නේ වත්කම අඩුවීම හැටියට. දුන්නට්ටමේ යගේ ණය ගැතියාගේ යගේ අපිට නැති වෙනවා. ඒ වගේම ලද වට්ටමක් අපිට ලැබුණොත්
ලද වට්ටම බැර ආදායමක් වැඩිවීම හැටියට ඒතර ලද වට්ටමේ වටිනාකමින් ණය හිමියාගේ තියෙන වගකීම අඩුවීම හැටියට අපි ණය හිමි ගිණුම හර කරන්න ඕනේ වගකීමක් අඩුවීම හැටියට. right. අපි ගණන් හදනකොට අපි බලමු කොහොමද මේක සටහන් වෙන්නේ කියලා. ඒක තමයි ගිය සතියේ අපි සාකච්ඡා කරේ. එතකොට ත්‍රිත්ව මුදල් පොතක් ගත්තාම අතින් සිදුවන මුදල් වලට අමතරව එහෙම නැත්නම් බැංකුවේ ජංගම ගිණුමක් භාවිතා කරලා සිදුවන ගනුදෙනු වලට අමතරව ණයට ගැනුම් ණයට විකුණුම් නිසා ඇතිවන ණය ගැතියන් සහ ණය හිමියන්ගෙන් මුදල් ලබා ගැනීම එහෙම නැත්නම් මුදල් ගෙවීම සිදු වෙනකොට අපිට ලැබෙන මුදල් වට්ටම් සටහන් කිරීම සඳහා තමයි ත්‍රිත්ව මුදල් පොතක් භාවිතා කරන්නේ. ඒත් එහෙම ණය ගැතියන්ගෙන් ණය හිමියන්ගෙන් වට්ටම් ලැබීම සහ වට්ටම් දීම සිද්ධ වෙන්නේ නැත්නම් ත්‍රිත්ව මුදල් පොතක අවශ්‍යතාවයක් නැහැ. ඒකට ද්විත්ව මුදල් පොතකින් අපිට වැඩේ කරගන්න පුළුවන්. අපි කතා කරන්නේ ලොකු ප්‍රමාණයෙන් ණය ගැතියෝ සහ ණය හිමියෝ සිටින ආයතනයකට තමයි මේ ත්‍රිත්ව මුදල් පොතක් වැදගත් වෙන්නේ. මාසෙකට එක වට්ටමක් හැම වෙනවා නම් එහෙම නැත්නම් වට්ටමක් දෙනවා නම් ඒ වගේ ආයතනයකට ත්‍රිත්ව මුදල් පොතක් ඕනේ නැහැ. ට්‍රිපල් කොලම් කෑෂ් බුක් එකක් ඕනේ නැහැ. right? ඒතර විශාල වශයෙන් ගනුදෙනු සිදු වෙනවා නම් ණය ගැතියන් සහ ණය හිමියන්ගෙන් වට්ටම් ලැබෙනවා නම් වට්ටම් දෙනවා නම් වෙනි ආයතනයක් ත්‍රිත්ව මුදල් පොතක් භාවිතා කරන්න කමන්නේ නැහැ. right. එතන මේ තියෙන්නේ ආකෘතිය. එතකොට ද්විත්ව මුදල් පොතේම ආකෘතිය තමයි. හැබැයි හර පැත්තට අපි මුදල් සහ බැංකු තීරුවට ඉස්සෙල්ලා අපි දානවා දුන් වට්ටම් කියලා තීරුවක්. ඒ වගේම බැර පැත්තට මුදල් සහ බැංකු තීරුවට ඉස්සෙල්ලා අපි දානවා ලද වට්ටම් කියලා තීරුවක්. ඒතර දුන් වට්ටම් තීරුව හර පැත්තේ ඉන්නේ හේතුව තමයි වට්ටම් ලබා දෙන්නේ ණය ගැතියන්ට. ඒතර ණය ගැතියන්ට වට්ටම දෙන්නේ මුදල් අපිට ලැබෙනකොට. ඒතර මුදල් ලැබෙනකොට අපි දාන්නේ හර පැත්තේ නිසා දුන් වට්ටම් තීරුව අපි හර පැත්තේ තියෙනවා. ඒ වගේම ලද වට්ටම් තීරුව බැර පැත්තේ අපි දාලා තියෙන්නේ වට්ටම් අපිට ලැබෙන්නේ ණය හිමියන්ට මුදල් ගෙවනකොට. ණය හිමියන්ට මුදල් ගෙවනකොට අපි මුදල් පොතේ සටහන් කරන්නේ බැර පැත්තේ. ඒකයි ලද වට්ටම් තීරුව බැර පැත්තේ දාලා තියෙන්නේ. right? නැතු වෙන හේතුවක් නිසා නෙමෙයි. දැන් මම මේ කියන කාරණා හැම එකක්ම වැදගත්. ඕගොල්ලන්ට හිතෙනවා නම් ලියා ගන්න ඕනේ කියලා ඕන එකක් ලියා ගන්න පුළුවන්. right? එතකොට විභාගෙට කෙටි ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඇයි දුන්නට්ටම් තීරුව හර පැත්තේ තියෙන්නේ කියලා. එතකොට ඔයගොල්ලෝගේ උත්තරය වෙන්න ඕනේ වට්ටම් අපි ලබා දෙන්නේ දුන් වට්ටම් කියලා කියන්නේ වට්ටම් ලබා දෙනවා. වට්ටම් ලබා දෙන්නේ ණය ගැතියන්ට. ණය ගැතියන්ට කොයි වෙලාවකටද අපි වට්ටම් ලබා දෙන්නේ? අපිට මුදල් ගෙවනකොට ණය ගැතියෝ. කියන්නේ ණය ගැතියන්ගෙන් අපිට මුදල් ලැබෙනකොට. ඒතර මුදල් ලැබෙනකොට ණය ගැතියන්ගෙන් අපි ලියන්නේ මුදල් පොතේ හර පැත්තේ. එතකොට ඒ වෙලාවට නම් වට්ටම් ලබා දෙන්නේ දුන් වට්ටම් තීරුව එන්න ඕනේ හර පැත්තේ. ඒ වගේම ලද වට්ටම් තීරුව බැර පැත්තට යන්න හේතුව තමයි ලද වට්ටම් අපිට ලැබෙන්නේ ණය හිමියන්ගේ. ණය හිමියන්ගෙන් වට්ටම් ලැබෙන්නේ කොයි වෙලාවටද? ඒගොල්ලන්ට මුදල් ගෙවන වෙලාවට. ඒතර මුදල් ගෙවන වෙලාවට වට්ටම් ලැබෙනවා නම් ඒ වෙලාවට අපි තමයි ලද වට්ටම් තීරුව භාවිතා කරන්න ඕනේ. මුදල් ගෙවනකොට බැර පැත්තේ සටහන් කරන මුදල් පොතේ. ඒක නිසා ලද වට්ටම් තීරුව බැර පැත්තේ එන්නේ. right. අපි ඒක ඔළුවේ තියාගෙන අපි බලමු අද ගානක් හදන්න. ඔයගොල්ලන්ට පස්වෙනි ටියුට් එකේ ගණන් තියෙනවා. අපි පස්වෙනි ටියුට් එකට යමු. right. මේ තියෙන උදාහරණය සිල්වාගේ ව්‍යාපාරයේ 2014යි ජනවාරි මාස 5 ගනුදෙනු ත්‍රිත්ව මුදල් පොතක සටහන් කර ලෙජරේට පිටපත් කරන්න කියලා තියෙනවා. ත්‍රිත්ව මුදල් පොතක සටහන් කරලා ලෙජරේට පිටපත් කරන්න කියලා තියෙනවා. 1 සිල්වා විසින් 90000ක මුදල් සහ රුපියල් ලක්ෂයක ඉඩම් සහ ගොඩනැගිලි ව්‍යාපාරයට යෙදීම. ඒත් සාමාන්‍ය විදියට ඔන්න තියෙනවා පළවෙනි ගනුදෙනු. අපිට විවෘත කරන්න වෙනවා ත්‍රිත්ව මුදල් පොතක්. ඒතර අර කොලම්ස් ටික ඔක්කොම අවශ්‍යතාවයක් නැහැ. අපිට අවශ්‍ය දුන් වට්ටම් තීරුවයි මුදල් සහ බැංකු හර පැත්තේ පෙර පැත්තට ලද වට්ටම් තීරුවයි මුදල් සහ බැංකු විදියට. ඒතර මේ පළවෙනි ගනුදෙනුව ආයි මට විස්තර කරන්න දෙයක් නැහැ. මෙවැනි ගනුදෙනුව අපි දැන් විශාල ප්‍රමාණයක් සාකච්ඡා කරා. ඒකින්ද ඔයගොල්ලන්ට
මේක ත්‍රිත්ව තීරු මුදල් පොතට අදාළ ගනුදෙනුවක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි ඉගෙන ගත්ත ගනුදෙනුවක්. අයිතිකරු ව්‍යාපාරයට මුදල් සහ ගොඩනැගිලි යොදවලා තියෙනවා. අයිතිකරු යොදවලා තියෙන නිසා අයිතිකරුගේ ගිණුම අපි තියන්නේ ප්‍රාග්ධන ගිණුම. ප්‍රාග්ධන ගිණුම අවස්ථා දෙකේදීම බැර වෙන්න ඕනේ. අදාළ වත්කම් ගිණුම් හර වෙන්න ඕනේ. මුදල් ගිණුම සහ ගොඩනැගිලි ගිණුම. අපි බලමු උත්තරය. මුදල් පොතේ ත්‍රිත්ව තීරු මුදල් පොතේ හර පැත්තේ මුදල් තීරුව හර වෙනවා ප්‍රාග්ධන ගිණුම නමින් 90000ක් නිල් පාටින් පෙන්නලා තියෙන්නේ. ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා මුදල් ගිණුම නමින් 90000ක්. ඊළඟට ඉඩම් සහ ගොඩනැගිලි ගිණුම හර වෙනවා ලක්ෂයක්. ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා ලක්ෂයක්. ඉඩම් සහ ගොඩනැගිලි ගිණුම හර වෙනවා ලක්ෂයක්. ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා ලක්ෂයක්. ඉඩම් සහ ගොඩනැගිලි ගිණුම හර වෙනවා ලක්ෂයක්. ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා ලක්ෂයක්. right. මම හිතනවා ලොකු පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ කියලා. අපි මෙවැනි ගනුදෙනු විශාල ප්‍රමාණයක් සාකච්ඡා කළ නිසා ඊළඟට අපි යනවා දෙවෙනි ගනුදෙනුවට. දෙවෙනි ගනුදෙනුවේ කතා කරන්නේ රුපියල් 30000ක් තැන්පත් කර බැංකු ජංගම ගිණුමක් විවෘත කරා කියලා. ඒකට එක ද්විත්ව තීරු මුදල් පොතක සටහන් වෙන ගනුදෙනුවක් ඇටියට අපි ඊයේ බදාදා සාකච්ඡා කරා. ද්විත්ව තීරු මුදල් පොතක කොහොමද බැංකුවක ජංගම ගිණුමක් විවෘත කරනකොට කොහොමද සටහන් වෙන්නේ කියන එක. රටේ තියෙන මුදල් 30000ක් අඩු වෙනවා. බැංකුවේ ජංගම ගිණුමේ තියෙන 30000 වැඩි වෙනවා. අතේ තියෙන මුදල් අඩු වෙනවා. ජංගම ගිණුමේ තියෙන 30000ක් වැඩි වෙනවා. එක පැත්තකින් මුදල් කියන වත්කම අඩු වෙනවා. තව පැත්තකින් බැංකු ගිණුම කියන වත්කම වැඩි වෙනවා. හරියට තීරු දෙක තීරණය කරගන්න ඕනේ. වැඩි වෙන්නේ මොකද්ද? වැඩි වෙන්නේ බැංකුව. ඒතකොට බැංකු තීරුව තමයි හර වෙන්න ඕනේ. අඩු වෙන්නේ මුදල් තීරුව. මුදල් තීරුව තමයි බැර වෙන්න ඕනේ. අපි බලමු උත්තරය. නිල් පාටින් පෙන්නලා තියෙන්නේ මුදල් පොතේ බැංකු තීරුව හර වෙනවා 30000ක් මුදල් ගිණුම නමින්. මුදල් පොතේ මුදල් තීරුව බැර වෙනවා 30000ක් බැංකු ගිණුම නමින්. මුදල් පොතේ බැංකු තීරුව හර මුදල් පොතේ මුදල් තීරුව බැර. ඒත් බැංකු කියලා කියන්නේ වත්කමක් වැඩිවීම හැටියට ඒකයි අපි හර කරන්නේ. මුදල් කියලා කියන්නේ වත්කමක් අඩුවීම හැටියට. ඒතර අතේ තියෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. බැංකුවේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. ඒත් මම කලින් බදාද කිව්වා වගේ ප්‍රතිසටහනක් වෙනවා මේක. එකම ගිණුමේ හර පැත්තේ බැර පැත්තේ එකම අගයකින් සටහන් වීම. එතන මේවා ඇත්තටම පැහැදිලි කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මම හිතන ඔයගොල්ලන්ට දැන් තේරෙන්න ඕනේ. මේක ත්‍රිත්ව තීරු මුදල් පොතට අදාළ ගනුදෙනුවක් නෙමෙයි. තාම අපි ඒව සටහන් කරේ නැහැ. මේ අපි කලින් ඉගෙන ගත්ත දේවල්ම තමයි තාම අපි සාකච්ඡා කරේ. right අපි යමු ඊළඟ ගනුදෙනුවට. 1.7 අත්පිට මුදලට ගැනුම් 10000යි ණයට ගැනුම් A සමාගමෙන් 20000යි.
එතකොට ණයට ගත්ත කෙනාගේ නම දීලා තියෙනවා. අත්පිට මුදලට ගැනුම් ණයට ගැනුම් දෙකම. ඒත් අපි දන්න දේ තමයි අත්පිට මුදලට ගත්තත් ණයට ගත්තත් මොන ගිණුමද හර වෙන්නේ? ගැනුම් ගිණුම තමයි හර වෙන්නේ වියදමක් වැඩිවීම හැටියට. ඒතර අවස්ථා දෙකේදීම ගැනුම් ගිණුම හර වියදමක් වැඩිවීම හැටියට. ඒතර අත්පිට මුදලට ගත්තාම අපේ අතේ තියෙන මුදල් අඩු වෙන නිසා මුදල් ගිණුම අපි බැර කරනවා රුපියල් 10000කින්. ණයට ගත්තාම අපේ අතින් මුදල් යන්නේ නැහැ. ඒ වෙනුවට අපිට ඇති වෙනවා ණය හිමියෙක්. ණය හිමියාගේ නම තමයි ඒ සමාගම. ඒතකොට ඒ සමාගමේ ණය හිමි ගිණුම බැර වෙනවා රුපියල් 20000කින්. ඒක අපි පස්සේ දවසක ගෙවන්න ඕනේ. වගකීමක් ඇති වෙනවා. ඒතර ණයට ගත්ත එකට ඩබල් එන්ට්‍රි එක වෙන්නේ ගැනුම් ගිණුම හර වෙනවා වියදමක් වැඩිවීම හැටියට ණය හිමියෝ ඒ සමාගම කියලා බැර වෙනවා වගකීමක් වැඩිවීම හැටියට. right අපි බලමු උත්තරය. ඒතර නිල් පාටින් පෙන්නලා තියෙන්නේ අත්පිට මුදලට ගැනුම්. ඔයගොල්ලන්ට පේනවා අවස්ථා දෙකේදීම ගැනුම් ගිණුම හර. නිල් පාටින් පෙන්නලා තියෙන්නේ මුදලට ගැනුම්. ගැනුම් ගිණුම හර වෙනවා වියදමක් වැඩිවීම හැටියට 10000ක්. මුදල් පොතේ මුදල් තීරුව බැර වෙනවා ගැනුම් ගිණුම නමින් 10000ක්. මුදල් පොතේ මුදල් තීරුව බැර වෙනවා ගැනුම් ගිණුම නමින් 10000ක්. මුදල් කියන වත්කම අඩු වෙන නිසා. ඊළඟ ණයට ගන්න ප්‍රමාණය රුපියල් 20000 ආයේ අපේ ගැනුම් ගිණුම හර වෙනවා වියදමක් වැඩිවීම හැටියට 20000ක්. ඊළඟට ණය හිමි ගිණුම A කියලා නම දීලා තියෙන නිසා ගැනුම් ගිණුම නමින් බැර වෙනවා 20000ක්. ගැනුම් ගිණුම නමින් 20000ක් බැර වෙනවා. මේවත් තේරුම් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. එකම එක වෙනස උනේ ණය හිමියාට නමක් ලැබුණා. ඒක තමයි වෙනස. ණය හිමියේ ගිණුම බැර වුණා වගකීමක් වැඩිවීම හැටියට 20000ක්. ගැනුම් ගිණුම හර වුණා රුපියල් 20000ක් වියදමක් වැඩිවීම හැටියට. ඒත් ඔයගොල්ලන්ට තේරෙනවා මම කිව්ව ෆන්ඩමෙන්ටල්ස් එකක්වත් වෙනස් කරගෙන නැහැ. දිත්ව සටහන් ක්‍රමයේ ඇරුණාම අනිත් හැම දේ දිත්ව සටහන් ක්‍රමයේ විතරයි අපි කටපාඩම් කරේ. අනිත් හැම එකටම යම් ගිණුමක් හර වෙනවා නම් යම් ගිණුමක් බැර වෙනවා නම් හේතුවක් මම හැම වෙලාවෙම කියනවා. දැන් ගැනුම් ගිණුම හර වෙන්නේ හේතුව වියදමක් වැඩිවීම. වියදමක් වැඩිවීම හර සටහනක් ඒකින්ද තමයි අපි ගැනුම් ගිණුම හර වෙලා තියෙන්නේ. දැන් ණය හිමි ගිණුම A කියන එක වගකීමක්. වගකීමක් වැඩි වෙනකොට අපි ණයට ගන්නකොට වගකීම වැඩි වෙනවා. කවදා හරි දවසක ඒ කියන එක්කෙනාට ගෙවන්න ඕනේ. ඒතර වගකීම් වැඩිවීම බැර සටහනක්. ඒකින්ද තමයි එයාගේ ගිණුම බැර කරන්නේ. right. ඊළඟ ගනුදෙනුවට ඔයගලන්ට මේ දක්වා ප්‍රශ්න තියෙන්න බෑ. ඊළඟ එක කියන්නේ 1.10 අත්පිට මුදලට විකුණුම් 15000යි ණයට විකුණුම් 8000යි B සමාගමේ. උතර ගැනුම් එකේ අනිත් පැත්ත විකුණුම්. උතර උත්තරයට යන්න ඉස්සෙල්ලා විකුණුම් අත්පිට මුදලට විකුණුවත් ණයට විකුණුවත් විකුණුම් ගිණුම අපි බැර කරන්න ඕනේ ආදායම් වැඩි වෙන නිසා. ණයට විකුණුවත් අත්පිට මුදලට විකුණුවත් ආදායමක් වැඩිවීම හැටියට බැර කරන්න ඕනේ විකුණුම් ගිණුම. ඒතර අත්පිට මුදලට විකුණුවාම අපිට මුදල් ලැබෙනවා. මුදල් කියලා කියන්නේ වත්කමක්. වත්කමක් වැඩිවීම හැටියට මුදල් ගිණුම හර කරන්න ඕනේ. වත්කමක් වැඩිවීම. එතකොට ණයට විකුණුවාම මුදල් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට අපට ලැබෙන්නේ ණය ගැතියා කියන වත්කම. එතකොට මේ අවස්ථාවේදී නමක් දීලා තියෙන ණය ගැතියට B කියලා. එතකොට ණය ගැතියෝ B කියන එක යටතේ ණය ගැතියෝ B කියලා වත්කම් ගිණුම අපි හර කරන්න වෙනවා. වත්කමක් වැඩිවීම හැටි. වත්කම් වැඩිවීම හර සටහන නිසා. right අපි බලමු උත්තරේ.
නිල් පාටින් මුලින්ම අපි දාලා තින්නේ අත්පිට මුදලට විකුණුම්. අත්පිට මුදලට විකුණුමකට මුදල් පොත එහෙම නැත්නම් මුදල් තීරුව මුදල් පොතේ හරවෙනවා විකුණුම් නමින් වත්කමක් වැඩිවීම හැටියට 15000ක්. විකුණුම් ගිණුම බැර කරනවා 15000ක් ආදායමක් වැඩිවීම හැටියට. ඔයගොල්ලන්ට පේනවා අවස්ථා දෙකේදීම මුදලට විකුණුවත් ණයට විකුණුවත් විකුණුම් ගිණුම බැර. මේක මම කියන පළවෙනි අවස්ථාව නෙමෙයි මේ හතරවෙනි පස්වෙනි අවස්ථාව මේක. දැන් ණයට විකුණුවම මෙසරේ ණය ගැතියගේ නමක් දීලා තියෙනවා. ඒතර ණය ගැතියෝ B කියන ගිණුම අපි හර කරලා තියෙනවා විකුණුම් ගිණුම නමින් 8000ක් වත්කමක් වැඩිවීම හැටියට විකුණුම් ගිණුම බැර කරලා තියෙනවා 8000ක් ආදායම් වැඩිවීම හැටියට. ආදායම් වැඩිවීම හැටියට. right. මම හිතන්නේ මේ දක්වා අපි කතා කරපු දේවල්ම විතරමයි අපි කතා කරේ. ඔයගොල්ලන්ට ගැටලු තියෙන විදියක් නෑ. තාම ත්‍රිත්ව තීරු මුදල් පොතක වට්ටම් සටහන් කරන විදිය ගැන අපි තාම ආවේ නෑ එතනට. right. යමු ඊළඟ ගනුදෙනුවට. ඊළඟ ගනුදෙනුව කියන්නේ රුපියල් 5000ක ලී බඩු අත්පිට මුදලට මිලදී ගත්තා කියලා. 5000ක ලී බඩු සල්ලි දීලා අරගෙන තියෙනවා. 5000ක ලී බඩු සල්ලි දීලා අරගෙන තියෙනවා කියලා කියනවා. ඊට බලමු කොහොමද සටහන් වෙන්නේ කියලා. රුපියල් 5000ක ලී බඩු අත්පිට මුදලට මිලදී ගත්තා. බලමු උත්තරය. උත්තරයට යන්නේ ඉස්සෙල්ලා කියන්න පුළුවන් ලී බඩු කියලා කියන්නේ වත්කමක්. වත්කමක් වැඩි වෙන නිසා අදාළ වත්කම් ගිණුම හර වෙන්න ඕනේ ලී බඩු කියන වත්කම් ගිණුම. අරගෙන තියෙන වත්කම මුදල් වියදම් කළා. එතකොට මුදල් කියන වත්කම අඩු වෙන ඉන්න මුදල් ගිණුම බැර වෙන්න ඕනේ මුදල් පොතේ මුදල් තීරුව. අපි බලමු උත්තරේ. ලී බඩු ගිණුම හර වත්කමක් වැඩිවීම හැටියට නිල් පාටින් පෙන්නලා තියෙන්නේ රුපියල් 5000යි. මුදල් පොතේ මුදල් තීරුව බැර ලී බඩු ගිණුම නමින් රුපියල් 5000යි. හරිම ලේසි. එක පැත්තකින් වත්කමක් වැඩි වෙනවා ලී බඩු කියන වත්කම. එක පැත්තකින් මුදල් කියන වත්කම අඩු වෙනවා. මුදල් කියන වත්කම අඩු වෙනවා. right. ඊළඟ එක 1.17 ණයට ගෙනුම් C සමාගමෙන් 6000යි ණයට විකුණුම් D සමාගමට 9000යි. එතකොට ආයි අපි ණයට භාණ්ඩ මිලදී අරගෙන තිනවා C කියන සමාගමෙන් 6000ක ආයි ණයට භාණ්ඩ විකුණලා තියෙනවා D කියන සමාගමට රුපියල් 9000යි. එතකොට හරිම මේ ස්ට්‍රේට් ෆෝවර්ඩ් දැනට අපි මේ වගේ ගණන් ඕන තරම් සාකච්ඡා කරලා තිනවා. ඒතර පළවෙනි එක ණයට ගෙනුම් 6000යි ළඟ දෙවෙනි එක ණයට විකුණුම්. අපි බලමු උත්තරය. නිල් පාටින් පෙන්නලා තියෙන්නේ ණයට ගෙනුම්. ගෙනුම් ගිණුම හර වෙනවා 6000ක් වියදමක් වැඩිවීම හැටියට ණය හිමි ගිණුම C කියලා. ණය හිමි ගිණුම C කියන ගිණුම බැර වෙනවා වගකීමක් වැඩිවීම හැටියට ණයට ගත්තොත් අපි C කියන සමාගමට ඉදිරියේදී ගෙවන්න වෙනවා. රුපියල් 6000කින් වගකීමක් වැඩිවීම හැටියට ණය හිමි ගිණුම C කියන එක බැර වෙනවා. ගෙනුම් ගිණුම හර වෙනවා රුපියල් 6000ක් වියදමක් වැඩිවීම හැටියට. වියදම් වැඩිවීම හරසටහනක් හැටියට. ඊළඟට ඒ ගනුදෙනුවෙම දෙවෙනි කොටස ණයට භාණ්ඩ විකුණලා තිනවා D ට. එතකොට ණය ගැතියෝ D කියන ගිණුම හර වෙලා තියෙනවා විකුණුම් ගිණුම නමින් 9000ක් හේතුව වත්කමක් වැඩිවීම. ණය ගැතියෝ D ගෙන් අපිට ඉදිරියේදී මුදල් හම්බෙන්න තියෙනවා රුපියල් 9000ක්. ඊළඟට විකුණුම් ගිණුම බැර වෙනවා රුපියල් 9000ක් ණය ගැතියෝ D කියලා හේතුව ආදායම් වැඩිවීම.
ආදායම් වැඩිවීම. සතු පාටින් පෙන්නලා තියෙන එක. ඒතර මේවා අලුත් දේවල් නෙමෙයි මම නැවත නැවත කියන්නේ ඒකයි. ඔයගොල්ලෝගේ සූදානම් වීම වැදගත් ඊටාම පන්තියට පැමිණීමේදී එතකොට එකපාරට අර පොල්ලෙන් ගෙහුවා වගේ දේවල් මේ වෙන්නේ නැහැ. තමන්ගේ සූදානම ඊටාම හොඳට තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට ලැබෙන ලොකු අවස්ථාවක් දැන් මම මේ කරන වැඩේ ගිණුම් කරණේ බිඳුවෙන් ඉඳලා තමයි මේ පටන් අරගෙන තියෙන්නේ. ඔයගොල්ලන්ගේ සිලබස් එක දිහා බලද්දී ලොකු සිලබස් එකක් තියෙද්දී මම අවදානමක් එක්ක තමයි මම මේ වැඩේ කරන්නේ. මට හරි ලේසියෙන් මේක උඩ මට්ටමකින් පටන් ගන්න තිබ්බා. ඔයගොල්ලෝ මොකද දැන් ඒ ලෙවල් උත් ඉවර වෙලා ආපු කට්ටියක් නිසා. නමුත් මම මේ දේ කරන්නේ මේ දේ කරේ නැතුව ඔයගොල්ලන්ට අනිත් ගණදෙනු එහෙම නැත්නම් අනිත් පාඩම් වලට හරි අඩිතාලම වැටුනේ නැත්නම් ඔයගොල්ලන්ට ඒවා ඉගෙන ගන්න බෑ. අපිට සංකීර්ණ මට්ටමේ දේවල් වලට යන්න ඉස්සෙල්ලා බේසික්ස් අපි හදාගන්න මේ ෆවුන්ඩේෂන් එක දාන එක තමයි මේ කරන්නේ. රයිට්. හරියට අපි ෆවුන්ඩේෂන් එක දාගත්තොත් මම කොච්චර හොඳට නෝට් එක දුන්නත් වැඩක් නැහැ. මම කොච්චර හොඳට එක්ස්ප්ලেইন කරත් වැඩක් නැහැ. මම කොච්චර එෆර්ට් එකක් දැම්මත් වැඩක් නැහැ. ඔයගොල්ලෝ තමයි ලෙඩා හරියට බෙහෙත් ටික ගන්න ඕනේ කියන විදිහට. ඒත් ඒ බෙහෙත් ටික හරියට ගන්නවා නම් අසනීපේ මේ ඔයගොල්ලන්ට සනීප වෙනවා කියන ගැරන්ටි එක මට දෙන්න පුළුවන්. රයිට්. රයිට්. ඔන්න දැන් තමයි අපේ මේ ත්‍රිත්ව තීරු මුදල් පොතට අදාළ සටහන් වෙන්නේ 1.20 ඒ සමාගමට අපි මුදල් ගෙවලා තියෙනවා අපිට ලැබිලා තියෙනවා වට්ටමක් 10%. ඒ සමාගම කියන්නේ අපේ ණය හිමියෙන් එයාට මුදල් ගෙවලා තියෙනවා. ගෙවනකොට ඒගොල්ලෝ අපිට දීලා තියෙනවා 10%ක වට්ටමක්. ඊළඟට B සමාගමෙන් අපිට මුදල් ලැබිලා තියෙනවා. B සමාගම කියන්නේ ණය ගැතියෙක්. ඒගොල්ලෝ අපිට මුදල් ගෙවලා තියෙනවා. එතකොට ඒ වෙලාවට අපි දීලා තියෙනවා එයාට 5%ක වට්ටමක්. දැන් නොතන්දි තමයි ලද වට්ටම් දුන්න වට්ටම් කියන කාරණේ එන්නේ. එතකොට අපිට පළවෙනි අවස්ථාවේදී මේ සමාගමට මුදල් ගෙවනකොට ලැබිලා තියෙන්නේ වට්ටමක්, ලද වට්ටමක්. ඊළඟ දෙවෙනි අවස්ථාවේදී B සමාගමෙන් අපිට මුදල් ලැබෙනකොට අපි ඒගොල්ලන්ට වට්ටමක් දීලා තියෙනවා. ඒකට අපි කියනවා දුන්න වට්ටම් කියලා. රයිට්. අපි බලමු කොහොමද සටහන් කරන්න කියලා. එතකොට මේ වට්ටම් ත්‍රිත්ව මුදල් පොතක සටහන් කරන විදියක් තියෙනවා. right අපි බලමු ඉස්සෙල්ලාම නිල් පාටින් පෙන්නලා තියෙනවා අපිට ඒ සමාගමට අපි මුදල් ගෙවුව විදිය. ඒකට බලන්න හොඳට අහගෙන ඉන්න. ඒ සමාගමට අපිට ගෙවන්න තිබ්බ රුපියල් 20000ක්. රුපියල් 20000ක් ගෙවන්න තිබ්බා. ඒත් 20000ක් ගෙවන්න යනකොට එයා අපිට කියනවා 110ක වට්ටමක් දෙනවා කියලා. 110ක වට්ටමක් දෙනවා. එතකොට 110ක් කියලා කියන්නේ 20000න් රුපියල් 2000ක්. එතකොට අපිට ගෙවන්න වෙන්නේ රුපියල් 18000යි යාට මුදල්. එතකොට බලන්න අපි සටහන් කරපු විදිය අපේ මුදල් පොතේ මුදල් තීරුව බැර කරනවා 18000ක්. ණය හිමි ගිණුම A කියලා. ණය හිමියෝ A කියන ගිණුම හර කරලා තියෙනවා මුදල් කියලා 18000ක්. ඒතර වට්ටමක කතාවක් තිබ්බේ නැත්තම් අපිට 20000ක් ඔය 18000 වෙනුවෙන් ගෙවන්න තියෙනවා. ඊළඟට 18000ක් ගෙවලා ඔය 20000යි වගකීමෙන් නිදහස් වෙච්ච හින්දා ඉතුරු 2000 අපිට ලැබුණු වට්ටම. එතකොට ණය හිමියෝ ආයි අපි හර කරනවා වගකීම අඩුවීමක් හැටියට රුපියල් 2000ක්. අපේ ලද වට්ටම් තීරුවේ රුපියල් 2000 දාලා තියෙනවා. right? එතකොට අපි ලද වට්ටම් මෙහෙම තීරුවක් දාගැනීමේ පර්පස් එක තමයි හැම වෙලාවෙම ගිහිල්ලා ලද වට්ටම් කියලා ණයගැතියන්ගේ ණය හිමියන්ගේ ගිණුම් වලින් ලැබුච්ච ලද වට්ටම් කියලා ලද වට්ටම් ගිණුම බැර කරන්නේ නැතිව ලද වට්ටම් වල එකතුව මේ වගේ මාසයක් පුරාවට ලද වට්ටම් තියෙනවා නම් 100ක් ඒ ලද වට්ටම් වල ටෝටල් එක තමයි ලද වට්ටම් ගිණුමට ගෙනියන්නේ. right? එතන මේ ලද වට්ටම් තීරුවයි දුන් වට්ටම් තීරුවයි ඒ තීරු දෙකම සිහි වටන තීරු. right? එතන දැනට අපි ලද වට්ටම් ගිණුම බැරවීම කරන්නේ නැහැ. ඒක කරන්නේ මාසේ අන්තිමට මේ ඒ
කියන ණය හිමියා වගේ අනිත් ණය හිමියන්ගෙන් ඔක්කොන්ගෙම ලැබෙන ලද වට්ටම්. ඔය ලද වට්ටම් තීරුවේ අපි දැන් හැම එකම සටහන් කරනවානේ. ලද වට්ටම් තීරුවේ එකතුව තමයි ලද වට්ටම් ගිණුම බැර කිරීම කරන්නේ. ඒක නිසා තමයි මෙහෙම තීරුවක් දාගන්න හේතුව. එහෙම තීරුවක් දාගත්තේ නැත්නම් අපිට කෙලින්ම ඩබල් එන්ට්‍රියම දාන්න තිබ්බා. ඒතර ලද වට්ටම් එකක් දෙකක් නම් තියෙන්නේ අපිට මෙහෙම තීරුවක් දාගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. එතකොට මෙහෙම තීරුවක් දාගන්න හේතුව තමයි මුදල් ගෙවන වෙලාවේදී ලද වට්ටම අපි සටහන් කරනවා මුදල් පොතේ සටහන් කරලා මාසයේ අවසානයේ ලද වට්ටම් වල එකතුව තමයි අපේ ලද වට්ටම් ගිණුමට ගෙනියන්නේ. හැබැයි ඒ වෙලාවේදීම ණය හිමියාගේ ගිණුම අපි අප්ඩේට් කරනවා. අර දැන් අප්ඩේට් කරලා තිනවා වගේ ණය හිමියා ඒ කියන ගිණුම අප්ඩේට් කරලා තිනවා වගේ. එතකොට මුදල් ගෙවනවා මුදල් තීරුව බැර වෙනවා 18000ක් ණය හිමියෝ හර වෙනවා 18000ක් ඊළඟ ලද වට්ටමේ ප්‍රමාණයෙන් ණය හිමියෝ හර කරනවා 2000ක් ඒ ප්‍රමාණය අර වට්ටම් තීරුවට විතරක් දාගන්නවා ලද වට්ටම් ගිණුමට ගෙනියන්නේ නැහැ එකින් එක ලද වට්ටම් ගිණුමට ගෙනියන්නේ මාසයේ අවසානයේ ලද වට්ටම් තීරුවේ එකතුව right රෝගී අනිත් පැත්තේ දවසින් වෙලා තියෙනවා අපිට සල්ලි හම්බෙලා තියෙනවා ණය ගැතියෙක්ගෙන් ඒ ප්‍රමාණය අපි හම්බෙනකොට එයාට ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා 100%ක. ඒතර ණය හිමියා ණය ගැතියාගේ ගිණුම B එයා අපිට ගෙවන්න තිබිලා තියෙනවා රුපියල් 8000ක්. ඒතර 8000ට අපි 100%ක වට්ටමක් තමයි දීලා තියෙන්නේ. ඒතර 8000ට 100%ක් කියලා කියන්නේ 400යි. ඒතර එයා අපිට මුදල් ගෙවන්නේ 7600යි. අපි එයාට දෙනවා වට්ටමක් 400ක. ඒතර අපිට මුදල් ලැබෙන ප්‍රමාණය 7600යි. මුදල් පොතේ මුදල් තීරුව හර වෙනවා 7600ක්. ඉතුරු 400 දුන්නට්ටම් තීරුවට යනවා. අපේ ණය ගැතියාගේ ගිණුම මුදල් නමින් 7600ක් බැර වෙනවා වත්කමක් අඩුවීම හැටියට. ඉතුරු 400 බැර කරන්නේ දුන් වට්ටම හැටියට. ඒකට මුදල් ලැබෙන්නේ නැහැ. ඒක වට්ටමක් හැටියට තමයි 400. ඒ අනුව ණය ගැතියාගේ ගිණුම තුලණය වෙලා යනවා. ඒතර දුන් වට්ටම් මේ විදිහට සටහන් කරලා සියලුම දුන් වට්ටම් වල එකතුව තමයි මාසයේ අවසානයේ දුන් වට්ටම් ගිණුමකට දාන්නේ. එහෙම දාන්න ඕනේ හින්දා තමයි අපි මෙහෙම තීරු දෙකක් දාගත්තේ මුදල් පොතට. එහෙම දාන්න ඕනේ නැත්නම් අපිට වෙනම මෙහෙම තීරු දාන්න ඕනේ නැහැ. කෙලින්ම ඩබල් එන්ට්‍රි එක දාන්න තියෙනවා. right? ඒක තමයි මුදල් පොත ත්‍රිත්ව තීරු මුදල් පොත උපයෝගී පොතක් හැටියට භාවිතා කරනවා කියන එකේ තේරුම. right. ඔයගලන්ට මොන හරි ගැටලුවක් තියෙනවද දැන් අපි කතා කරපු දේ සම්බන්ධයෙන්? මට මේ අහලා තියෙන ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. ණය ගැති කියලා තනි ගිණුමකට BD ගැලපීම දාන්න බැරිද? එහෙම කරන්න ඕනේ නෑ. මොකද එහෙම කරොත් එහෙම ණය ගැතිය දැන් තමයි මට තේරෙන්නේ ණය ගැතියෝ කියලා එක ගිණුමක් දාන්න එපා. එතකොට ණය ගැතියෝ එක ගිණුමක් දාලා දැම්මොත් එහෙම අපිට මේ රිකන්සයිල් කරගන්න බැරි වෙයි. කාගෙන්ද ණය කියලා දැන් අපිට එහෙම වෙලොත් එහෙම අපේ ගිණුම් ගත්තොත් එහෙම සේවිංස් accounts ටික ඔක්කොම එක ගිණුමකට දාන්න බෑනේ. ඒකට ඒක තමයි වෙන වෙනම ගිණුමක් තියෙන්නේ. වෙන වෙනම ගිණුම් තියාගන්න ඕනේ ණය ගැතියන්ට සහ ණය හිමියන්ට. නම් දන්නවනේ. නම් දන්නේ නැත්නම් එක ගිණුමකට දාන්න පුළුවන්. නම් දන්නවනම් වෙන වෙනම ගිණුම් තියාගන්න ඕනේ. right. දුන් වට්ටම් ලද වට්ටම් අදාළ ණය ගැතියාගේ සහ ණය හිමියාගේ ගිණුම් වල සටහන් වෙන විදියයි මුදල් පොතේ සිහිවටන තීරු වල සටහන් වෙන විදිය තමයි ඔය. අපි බලමු ඊළඟ ගැන දෙනුව. ඊළඟ එකෙත් කියන්නේ C සමාගමට මුදල් ගෙව්වා ලැබුණු වට්ටම 105යි D සමාගමෙන් මුදල් ලැබුණා දුන් වට්ටම 110යි කියලා. ඒතර අර විදියම තමයි බලමු උත්තරය. C සමාගමට මුදල් ගෙවනකොට අපිට 105ක වට්ටමක් ලැබිලා තියෙනවා ලද වට්ටම. ඊළඟ D සමාගමෙන් අපිට මුදල් ගෙවනකොට අපි යට වට්ටමක් දීලා තිනවා 110යි. අර විදිහටම බලමු. ඒතර මුලින්ම මුදල් ගෙවීම ණය හිමි C කියලා 6000ක් දැනට තියෙනවා. ණය හිමි C කියලා 6000ක් දැනට තියෙනවා. 6000 අපි මුදල් ගෙවන්න යනකොට එයා අපිට වට්ටමක් දීලා තිනවා 105ක.
6,10න් 5ක් කියලා කියන්නේ රුපියල් 300යි. 10ක් කියන්නේ 600යි 5ක් කියන්නේ 300යි. අපිට මුදල් ගෙවන්න වෙන්නේ 5,700යි. අපේ මුදල් පොතේ මුදල් තීරුව බැර වෙනවා 5,700ක්. වට්ටම් තීරුව 300ක් අපිට දාන්න පුළුවන්. නිල් පාටින් පෙන්නලා තියෙන එක. ඒ වගේම ණය හිමියාගේ ගිණුම බැර පැත්තේ 6,000ක් තියෙනවා. ඔය 6,000 නැති වෙන්නේ මුදල් කියලා 5,700යි ඉතුරු 300 ලද වට්ටම් කියලා. ඉතුරු 300 ලද වට්ටම් කියලා. ඒ අනුව ණය හිමියාගේ ගිණුම තුලණය වෙලා යනවා 6,000 නැති වෙලා යනවා. ඒතර ඒ වෙලාවේදීම ලද වට්ටම් ගිණුම අපි අප්ඩේට් කරන්නේ නැහැ. ඒතර දැන් අපිට කලින් ණය හිමියෙක් හිටියා A කියලා එයාට ගෙවන කොටත් 2000ක ලද වට්ටමක් ලැබුණා. දැන් ණය හිමියෙක් ඉන්නවා C කියලා එයාට ගෙවන කොටත් 300ක් ලැබුණා. ඔය විදිහට ණය හිමියන්ගේ වට්ටම් ඔක්කොම ලැබුණු වට්ටම් ටික එකතුව මාසයේ අවසානයේදී අපි ලද වට්ටම් ගිණුමට ගෙනියනවා. right ඉන්ඩිවිජුවල් එක එක ගෙනිච්චත් එකයි මාසයේ අවසානයේ ටෝටල් එක ගෙනිච්චත් එකයි. ඒකට ඒකින්ද තමයි මේ ත්‍රිත්ව තීරු මුදල් පොතක් අපි රූල් කරගත්තේ. ලද වට්ටම් සහ දුන් වට්ටම් ඉන්ඩිවිජුවලි ඒ වෙලාවෙදීම ගෙනියන්නේ නැතුව මේ වගේ සිහි වටන තීරුවකට දාලා එකතුව ගෙනියන්න. right ඊළඟට ඒ ගණදෙනුවම තියෙනවා D කියන ණය ගැතියා අපිට මුදල් ගෙවලා තියෙනවා. එයා අපිට මුදල් ගෙවන්න තිබ්බා රුපියල් 9,000ක්. එයා අපිට මුදල් ගෙවනකොට 9,000ක් අපි එයාට කිව්වා 110ක වට්ටමක් දෙනවා කියලා. ඒතර 9,000න් 110 කියන්නේ 900යි. ඒතර මුදල් පොතේ මුදල් තීරුව අපි හර කරනවා 8,100ක්. වට්ටම් තීරුවට 900ක් වැටෙනවා. ණය ගැතියාගේ ගිණුම මුදල් ගිණුම නමින් 8,100ක් බැර වෙනවා. රතු පාටින් පෙන්නලා තියෙන්නේ. දුන් වට්ටම් කියලා 900ක් බැර කරනවා. දුන් වට්ටම් ගිණුම මේ වෙලාවේ අප්ඩේට් වෙන්නේ නැහැ. ඒ වගේම දුන් වට්ටමක් කලින් අපි දීලා තියෙනවා ණය ගැතියා Bට, දැන් ණය ගැතියා Dට. ඒත් ඒ වගේ දුන් වට්ටම් වල එකතුව අපි මාසයේ අවසානයේ දුන් වට්ටම් ගිණුමට ගෙනියනවා. එතකොට 400යි 900යි ඒ වෙලාවේ දුන් වට්ටම් ගිණුමට ගෙනිච්චත් එකයි. දුන් වට්ටම් තීරුවේ එකතුව අරගෙන ගිහලා 1,300යි කියලා දුන් වට්ටම් ගිණුම හර කරත් එකයි. අවසානයේ 1,300 තමයි දුන් වට්ටම් වලට යන්නේ. එතකොට ඒ විදිහට තමයි ත්‍රිත්ව තීරු මුදල් පොතක ගණදෙනු සටහන් කරන්නේ. මම හිතනවා පැහැදිලි කියලා. ඔයාලට ගැටලු තියෙනවද? ප්‍රසන්ටේෂන් එක පේන්නේ නැහැ කියලා කියනවා. මම හිතනවා ගැටලුවක් නැහැ කියලා අනිත් කට්ටියට. දැන් නම් මම වීඩියෝ එක ඔන් කරගෙන ඉන්නේ. මේ මම ප්‍රසන්ටේෂන් එකට ගියේ නෑ. right පේනව නේද අනිත් කට්ටියට? ඔව්. right thank you. so exam එකේදී T ගිණුම් ගෙහුවට කමක් නැහැ නේද? කමක් නැහැ. T ගිණුම් තමයි ගහන්න ඕනේ. අපි අනිත් ගිණුම් අපි දීලා තියෙන ෆෝමැට් එක භාවිතා කරන්න පුළුවන් ඔයගොල්ලන්ට මේ කැමති විදිහකට අපිට ඒ විස්තර දීලා තියෙනවනේ. එහෙම නැත්නම් T ගිණුමක් ගෙවුව කියලා කිසිම ගැටලුවක් නැහැ. දැන් අපි මේ T ගිණුමක් වෙනකොට දැන් මේ හිතන්න මේ මුදල් පොත බලන්නකෝ අපි T ගිණුමක් වුණාට මේකේ අපි කොලම්ස් ටික වෙනම වර්ග කරලා තියෙනවා. එතන මේකේ තව අපිට අඩු වෙන්නේ එක පැත්තකින් ලෙජර් පිටු අංකය. ඒතර එහෙම එකක් දෙන්නේ නැහැ සාමාන්‍යයෙන් ගන්න. ඊට අමතරව වවුචර් පත් අංකය. එහෙම එකක් දෙන්නේ නැහැ සාමාන්‍යයෙන් ගන්න. ඒක නිසා මේ වගේ ගිණුමක් ගෙහුවම කිසිම ගැටලුවක් නැහැ. අන්තික මගේ බලාපොරොත්තුවක් නැහැ මේ මුදල් පොත වගේ සරල ගණන් විභාගෙට එයි කියලා. මේ අපි තාම අඩිතාලම දාගෙන යන එක විතරයි. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ එන්නේ නැහැ කියලා. සමහර වෙලාවට මේ වගේ දේවලුත් එන්න පුළුවන්. ඔයගලන්ට ලකුණු 5ක වගේ ගාණක් මුදල් පොතේ ත්‍රිත්ව තීරු මුදල් පොතක සටහන් කරන්න කියලා එන්න පුළුවන්. එමෙ එන්නේ නැහැ කියලා එකක් නැහැ. right අපි යමු ඊළඟ ගණදෙනුවට. ආයතන එච්චර වෙන්නේ තියෙන ප්‍රශ්න. තේරුණා සර් හොඳට right. අපි යමු ඊළඟ ගණදෙනුවට. 1.31 අත ඉතිරිව රුපියල් 5,000ක් තබාගෙන ඉතිරි මුදල් තැන්පත් කළා. එතකොට මේක අපි කලින් ගානකත් කරා. අපි බලන්න ඕනේ එතකොට මුදල් පොතේ මුදල් තීරුවේ කීයද දැන් අපි ගාව ඉතුරු වෙන්නේ කියලා. මුදල් තීරුව බලන්න අර පැත්තේ තියෙනවා 90,000ක් 15,000යි කියලා කියන්නේ
1,50,000යි 1,50,000ට 7,600යි 8,100යි කියලා කියන්නේ 15,700යි 15,700යි කියලා කියන්නේ 1,20,700යි හර පැත්තේ එකතුව 1,20,700න් 30,000කුයි 10,000කුයි 5,000යි 18,000යි 5,700යි ඒක අඩු කළා මට උත්තරේ කියන්න බලන්න කීය දෙන්නේ 1,20,700 හර පැත්තේ එකතුව බැර පැත්තේ එකතුව බලන්න කීයද කියලා 40,000යි 45,000යි 55,000යි 63,000යි 68,700යි එතකොට 1,20,700න් 68,700ක් අඩු වුණාම කීයද 52,000ද කීයද උත්තරේ කවුරු හරි කියන්න බලන්න 52,000යි හරි 52,000න් 5,000ක් අඩු කරන්න ඒ කියන්නේ 5,000ක් අඩු කරාම කීයද උත්තරේ 47,000යි ඒතර 47,000 තමයි අපිට බැංකුවට දාන්න වෙන්නේ right thank you ඒතර අපි දාන්නේ බැංකුවට 47,000යි ඒතර 47,000 මුදල් පොතේ බැංකු තීරුව හර වෙනවා මුදල් පොතේ බැංකු තීරුව හර වෙනවා මුදල් පොතේ මුදල් තීරුව බැර වෙනවා මුදල් පොතේ මුදල් තීරුව බැර වෙනවා මුදල් පොතේ බැංකු තීරුව හර වෙනවා මුදල් පොතේ මුදල් තීරුව බැර වෙනවා. ඒතර පේනවනේ ඔයගලන්ට නිල් පාටින් බැංකු තීරුව හර වෙනවා 47,000ක් මුදල් ගිණුම කියලා. මුදල් තීරුව බැර වෙනවා 47,000ක් බැංකු ගිණුම කියලා. බැංකු ගිණුම. right. ඒතර ඒකත් එක්ක අපිට ගාන තුලනය කරන්න පුළුවන්. මේක අර කලින් ගානට වඩා පොඩ්ඩක් වෙනස්. මොකද අපි දුන්වට්ටම් තීරුවේ එකතුවයි ලදවට්ටම් තීරුවේ එකතුවයි අදාළ දුන්වට්ටම් ගිණුමටයි ලදවට්ටම් ගිණුමටයි ගෙනියන්න ඕනේ. මොකද ඒක අපි ඉතුරු කරලා තිබ්බා මාසයේ අවසානයේ සීලුම දුන්වට්ටම් ලදවට්ටම් එක සැරේ ගෙනියන්න. ඒ වෙලාවෙදීම දුන්වට්ටම් ගිණුමයි ලදවට්ටම් ගිණුමයි අප්ඩේට් කරේ නැහැ. ඒක අමතක කරන්න එපා. ඒතර දුන්වට්ටම් තීරුවයි ලදවට්ටම් තීරුවයි ශේෂ වෙන්නේ නැහැ. ඒක එකතුව විතරයි අපි ගන්නෙ. ඒක ඊළඟට ඉස්සරහට අරගෙන යන්නේ නැහැ. ඒක අදාළ ගිණුම් දෙකට ගෙනියනවා විතරයි. අනිත් මුදල් තීරුවයි බැංකු තීරුවයි අපිට ශේෂ කරන්න පුළුවන්. අපි බලමු කොහොමද ශේෂ කරන්න කියලා. ඉතින් ශේෂ කිරීම. එතකොට හර පැත්තේ දුන්වට්ටම් තීරුවේ එකතුව 1,300යි, බැර පැත්තේ ලදවට්ටම් තීරුවේ එකතුව 2,300යි. ඒ දෙක අපි ඉදිරියට ගෙනියන්නේ නැහැ. එතකොට මුදල් පොතේ හර පැත්තේ එකතුව 1,20,700යි. බැර පැත්තේ තියෙන එකකින් අඩු කළා අපිට ආව 52,000ක උත්තරයක්. ඒකෙන් 5,000ක් ඉතුරු කළා 47,000 බැංකුවට දැම්මා. ඒ අනුව මුදල් පොතේ මුදල් තීරුවේ ශේෂය 5,000යි බැංකු තීරුවේ ශේෂය 77,000යි බැංකු තීරුවේ බැර පැත්තේ මුකුත් අපේ ගෙවීම් සිද්ධ වෙලා නැහැ හර පැත්තේ ඩිපොසිට් දෙකක් තියෙන ඒ දෙක තමයි තියෙන්නේ 77,000ක ශේෂයක් එතන අපි දැන් බලන්න ඕනේ දුන්වට්ටම් තීරුවයි ලදවට්ටම් තීරුවට එන්ට්‍රීස් දෙකක් දාන්න ඕනේ විවිධ ණය ගැතියෝයි විවිධ ණය හිමියෝයි කියලා. ඒතර දුන්වට්ටම් කියලා කියන්නේ ණය ගැතියන්ට දුන්නේම විවිධ ණය ගැතියෝ කියලා 1,300. ටෝටල් එක තමයි අපි ගෙනියන්නේ. දැන් මේ ගානේ අපිට ගොඩාක් ණය ගැතියන්ගේ ණය හිමියන්ගේ තොරතුරු දෙන්න බැරි හින්දා මම දෙක තමයි දීලා තියෙන්නේ. හැබැයි දෙක තියෙනවා නම් අපිට මෙහෙම තීරු දාන්න ඕනේ නෑ දුන්වට්ටම් ලදවට්ටම් කියලා. ප්‍රායෝගිකව එහෙම තීරු දාන්නේ විශාල ප්‍රමාණයේ ණය ගැතියන් සහ ණය හිමියන් ප්‍රමාණයක් ඉන්නකොට. ණය ගැතියෝ 50ක් 100ක් වගේ ඉන්නකොට තමයි එහෙම දාන්නේ. right. අපි බලමු සටහන් කරන්නේ කොහොමද කියලා. දුන්නට්ටම් ගිණුම හර කරනවා 1,300ක් ණය ගැතියෝ කියලා ලදවට්ටම් ගිණුම බැර වෙනවා 2,300ක් ණය හිමියෝ කියලා. ඒකේ ඩබල් එන්ට්‍රි එක අපි සම්පූර්ණ කරන්නේ මාසයේ අවසානයේදී. හැබැයි ඒ දුන්නට්ටම් සහ ලදවට්ටම දෙන වෙලාවේදීම ලැබෙන වෙලාවේදීම අපි ණය ගැතියෝ සහ ණය හිමියෝ අප්ඩේට් කිරීමක් කරනවා. හැබැයි දුන්නට්ටම් ගිණුමයි ලදවට්ටම් ගිණුමයි අප්ඩේට් කරන්නේ සියලුම ණය ගැතියන්ගෙන් සහ සියලුම ණය හිමියන්ගෙන් ලබා දුන්නු සහ ලැබුණු වට්ටම් වල එකතුව තමයි අපි මාසයේ අවසානයේ අදාළ ගිණුම් දෙක අප්ඩේට් කිරීම කරන්නේ. ඊට පස්සේ අපිට ට්‍රයල් බැලන්ස් එකක් හදන්න පුළුවන්. ඉතින්නේ හදපු ශේෂ පිරික්සුම මේ ගානට අදාළව මුදල් පොත මුදල් තීරුව 5,000යි බැංකු ගිණුම 77,000යි ප්‍රාග්ධනය 1,90,000යි ඉඩම් ලක්ෂයයි
ගැනුම් ගිණුම 36000යි ණය හිමියෝ දැන් අගේ බිඳුවයි ලීබඩු ගිණුම 5000යි විකුණුම් ගිණුම 32000යි ණය ගැතියෝ දැන් බිඳුවයි දුන් වට්ටම් 1300යි ලද වට්ටම් 2300යි ඒ අනුව ශේෂ පිරික්සුම තුලනය වෙනවා 224300කට 224300 අපි ඊළඟ කොටසට යන්න ඉස්සෙල්ලා ඔයගලන්ට මොන හරි ගැටලුවක් තියෙනවද කියලා අපි බලමු. ගැටලුවක් තියෙනවා නම් මයික් එක ඔන් කරලා අහන්නත් පුළුවන් නැත්නම් ටෙක්ස්ට් කරන්නත් පුළුවන්. අර මුදල් පොතේ එකතු ගත්ත විදිහ ආයි පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? මට පැහැදිලි නෑ මොකද ඇව්වේ කියලා. මුදල් පොතේ අර මේ එකතුවක් ගත්තේ එතකොට මට දැනගන්න ඒකේ මොන තීරුද එකතු කරලා ගත්තේ කියලා. ඔයාට ඕනේ මුදල් පොත බැලන්ස් කරපු විදියද? ඔව්. මුදල් පොත බැලන්ස් කරපු විදියද අය කියන්න ඕනේ? ඔව් සර්. right. එනේ මුදල් පොතේ අපි අර සාමාන්‍ය විදියට තමයි බැලන්ස් කරේ. හැබැයි දුන් වට්ටම් තීරුවේ අපි එකතුව විතරයි ගත්තේ. ලද වට්ටම් තීරුවේත් එකතුව විතරයි ගත්තේ. ඒකේ ශේෂයක් ආවේ නෑ ඉස්සරහට ගියේ නෑ. ඒතර දුන් වට්ටම් තීරුවේ එකතුව 1300 අපි වෙනමම ගිණුමකට ගෙනිච්ච දුන් වට්ටම් 1300 කියලා. ඊට කලින් එක ඒ කියන්නේ මේ ඔයාලට මේ 47000 දාපු එකද? ඔව් සර්. මේ තියෙන 47000 තැන්පත් කරපු එකද? මීට කලින් එකට අරකේ මේ 1.31 දින අත ඉතිරි රුපියල් 5000ක් තබාගෙන ඉතිරි මුදල් ඔය ඒක තමයි හරි. ඒක කරේ දරුවෝ මෙන්න මෙහෙම. දැන් අපි රුපියල් 5000ක් අතේ තියාගෙන ඉතිරි සල්ලි ඔක්කොම දානවා කියලානේ අපි කිව්වේ. එතකොට දැන් මේ වෙලාවේදී බලනවා මම මේ රුපියල් 5000 අතේ ඉතිරි තබා ගන්න ඉස්සෙල්ලා කියන්නේ 47000 තැන්පත් කරන්න ඉස්සෙල්ලා මුදල් පොතේ ශේෂය කීයද කියලා අපි බැලුවා. දැන් මෙතන තියෙනවා හර පැත්තේ 90000ක් තියෙනවා. තව 15000 තියෙනවා. හර පැත්තේ එකතු ගත්තා ඔක්කොම කීයද කියලා. එතන ආව උත්තරේ 120700ක්. ඒ වගේම බැර පැත්තට ගිහලා බැර පැත්තේ මුදල් තීරුව විතරක් අපි දැන් අතේ තියෙන මුදල් ගැන කතා කරන්නේ. බැර පැත්තේ මුදල් තීරුව එකතුව ආවා මේ 30000යි 10000යි 5000යි 18000යි 5700යි 68700යි. එතකොට 120700න් 68700ක් අඩු කරාම උත්තරේ ආව 52000ක්. ඒක තමයි අපේ අතේ තිරුව තියෙන මුදල. ඒකෙන් 5000ක් තියාගෙන ඉතුරු සල්ලි දාන්න ඕනි කියලා කියලා තිනවා බැංකුවේ. එතන 52000න් 5000ක් තියාගත්තම දාන්න වෙන්නේ කීයද? 47000යි. එතකොට 47000ක් අපි බැංකුවේ තැන්පත් කරා කියන එක තමයි අපිට කන්ක්ලූෂන් එක. එතන 47000ක් බැංකුවේ තැන්පත් කරනකොට බැංකු තීරුව හර වෙනවා 47000ක් මුදල් තීරුව බැර වෙනවා 47000. right? එතන මේ જાතිය මේකක් අපි බදාදත් කරා. ditth තීරු මුදල් පොතට අදාළවම right? දැන් තේරුණාද? දැන් මේක මුදල් තීරුව විතරයි නේද එකතු ගන්න. මා කියන එක පැහැදිලි නෑ මොකද්ද කියලා. ආයි කියන්නේ? එතකොට අපි එකතුව ගන්න මුදල් තීරුව විතරයි. ඇයි මුදල් තීරුව විතරක එකතුව ගන්න හේතුව ඇයි? අපිට ගානේ කියන්නේ මුදල් තීරුව රෙප්‍රසන්ට් කරන්නේ අතේ තියෙන මුදල්නේ. අපිට ගානේ කියන්නේ අතේ තියෙන මුදල් රුපියල් 5000ක් විතරක් තියාගෙන ඉතුරු සල්ලි ඔක්කොම දැම්මා කියලා තියෙනවා බැංකුවට. මුදල් තීරුව එකතුව ගන්න මේ වෙලාවේ ඒක නිසා. right? අතේ තියෙන මුදල් ගැනනේ කියන්නේ. ඒකට ගානේ කියනවා අතේ තියෙන මුදල් ඒ වෙලාවේ තියෙනවා අතේ තියෙනවා මුදල් අපි බැලන්ස් කරලා තමයි අපි බලන්නේ අතේ තියෙන මුදල් ප්‍රමාණය. අර පැත්තේ 120700යි පෙර පැත්තේ 68700යි ඒ අනුව බැලන්ස් කරාම අතේ තියෙන මුදල් 52000ක්. ඒ වෙලාවේදී ගාන බැලන්ස් කරන්නේ නැහැ. අපිට ඕනේ අතේ තියෙන මුදල් ප්‍රමාණය හොයාගන්න. හොයාගන්න ඕන ඉඳ තමයි ඒව අපි බැලන්ස් කිරීමක් කරේ. එතන එහෙම බැලන්ස් කරලා කියන්නේ රූල් කරලා බැලන්ස් කරේ නැහැ. අපි නිකන් දල වශයෙන් අයිඩියා එකක් ගන්න අතේ කීයද තිබ්බේ කියලා බලන්න තමයි එහෙම කරේ. හර පැත්තේ එකතුවේ බැර පැත්තේ එකතුවේ අතර වෙනස ගත්තා. ඒතර 52000ක් අතේ තියෙනවා කියලා අපිට ආවා. ඒකෙන් 5000ක් තියාගෙන අපි ගාන හොයාගත්තා. තැම්පත් කරන්නේ එහෙනම් 47000යි කියලා. ඊට පස්සේ තමයි මෙහෙම 47000ට එන්ට්‍රිය දැම්මේ. බැංකු තීරුව හර කරා 47000ක්. බැංකුවේ සල්ලි වැඩි වෙන හින්දා වත්කමක් වැඩි වෙන නිසා මුදල් තීරුව බැර කරා 47000ක්. වත්කමක් අඩු වෙන නිසා මුදල් කියන වත්කම අඩු වෙන නිසා
අපිට ගාන හොයාගන්න ඕන 47000 කියන එක ගානේ දීලා නැහැ. ඒක හොයාගන්න ඕනින්ද තමයි අර දල වශයෙන් අපි බැලන්ස් කිරීමක් කරේ. ඉරි ගහලා බැලන්ස් කරේ නැහැ, හිතින් තමයි බැලන්ස් කරේ. තව ගැටලු තියෙනවද? හරිද ඔයාගේ ප්‍රශ්නේ? හරි සර් clear thank you. ඒක ගිනුම් නෙමෙයි, ගිනුම් කරන්නේ නෙමෙයි, ඒක සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක් ඒක. හරි. ඊළඟට තව මොන හරි ගැටලු තියෙනවද? අපිට යන්න පුළුවන්ද ඊළඟ කොටසට? දැන් අපි උපයෝගී පොත් තුනක් කතා කරා, තනි තීරු, ditth තීරු සහ තිත්ව තීරු. ඔයගොල්ලන්ට ඔය වගේ දැන් අර අන්ක්ලියර් තැන් තියෙනවනම් තව A level වලට අදාළ ගණන් ඉල්ලගෙන හදන්න. හදලෙවිල්ල මොන හරි ගැටලුවක් තිබ්බොත් අහන්න පුළුවන් මගෙන්. right? අපිට තියෙන කාලයත් එක්ක සිලබස් එකේ කවර් කරන්න තියෙන දේවල්ුත් එක්ක අපිට මේ තිත්ව තීරු, ditth තීරු කියලා ගණන් ගොඩාක් හදන්න බෑ. එක ගාන තමයි මම හදන්නේ. ඒක ගාන හදනවා කියලා කියන්නේ අපේ කාලය ගොඩාක් යනවා. right? ඒතර විශේෂයෙන් මතක තියාගන්න ඕනේ කොමර්ස් කරපු නැති කට්ටිය. right? කොමර්ස් කරපු නැති කට්ටිය දැන් ඒගොල්ලෝ වෙනුවෙන් දේවල් කරද්දි කැපවීමක් කරද්දි ඒගොල්ලෝ තවත් දැන් හිතන්නකෝ කවුරු හරි අපි කරේ තියාගෙන යනවා කියලා ගමනක් යනකොට ඒ කරේ තියාගෙන යද්දි මේ එයා තව ටිකක් අපිට කරේ තියාගෙන යන්නේ කෙනාට සපෝට් එකක් දෙන්න එපා. ඒ සපෝට් එක දෙනවා වෙනකොට තවත් ඒ කරේ තියාගෙන යන්නේ කෙනාගේ ඇඟේ එල්ලෙල්ලිම ඉන්න බෑ. බර ටිකක් අඩු කරගන්න ඕනේ. ඒකින්ද ඒක අඩු කරගන්න තියෙන හොඳම විදිය තමයි Taman සූදානම් වෙලා එන එක පන්තියට. right? දැන් මේ පන්තියට ඇවිල්ලා ඔක්කොම දේවල් දැන් ඉන්න මේ දැන් ඉන්න පරම්පරාවේ තියෙන වෙනස ඒක දැන් හැමෝම පහසුවනේ. දැන් ඔක්කොමලා ෆෝන් එකද අරකද මේකද ඔය ඔක්කොම වලින්නේ අපි බලාපොරොත්තු වෙන්නේ. ඒත් හැමෝම අතට පයට ඔක්කොම දේවල් ටික බලාපොරොත්තු වෙනවා. Tamanගේ පැත්තෙන් කෙරෙන්න ඕනේ කිසිම දෙයක් කරන්නේ නැතුව. ඒක බෑ. right? ඒක නිසා මේ තමන්ගේ පැත්තෙන් කෙරෙන්න ඕන හොඳම දේ තමයි තමන් දැන් ලබන සතියේ පන්තියට එනකොට ඊට කලින් සතියේ කරපු දේවල් පිළිබඳ හොඳ අවබෝධයක් ඇතුව ඇයි මේ දේ කරේ කියන එක ගැටලු විසඳගෙන එන එක තමයි හොඳ. right? ඔයගොල්ලන්ට ලැබිලා තියෙන්නේ golden opportunity එකක් accounts ඉගෙන ගත්තේ නැති කට්ටියට ඒකත් එක්ක මේක අපි හරියට කරගෙන යන්න ඕනේ. right. අපි යනවා එහෙනම් ඊළඟ උපයෝගී පොතට. ඊළඟ උපයෝගී පොත තමයි ගැනුම් ජර්නල් එක. ඔයගොල්ලන්ගේ ටියුට් එකේ තියෙනවා, ටියුට් එක දීලා තියෙනවා. විස්තර ටික ඔක්කොම තියෙනවා, අහගෙන ඉන්න තියෙනවා. එතකොට ගැනුම් ජර්නල් එක, විකුණුම් ජර්නල් එක තමයි ඊළඟට අපි කතා කරන්නේ. ඒක හරිම ලේසි උපයෝගී පොත් දෙකක්. ඔයගොල්ලන්ට ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්, හරිම ලේසි. හරිම ලේසි උපයෝගී පොත් දෙකක්. හැබැයි හොඳට ඔලුවට දාගන්න ඕන තැන් දෙක තුනක් තියෙනවා. ඒක ඔලුවට දාගන්න ඕනේ හරියට. right. ඒතර ගැනුම් ජර්නල් එක ගත්තාම ගැනුම් ජර්නල් එක දැන් අපි තනි තීරු මුදල් පොත, ditth තීරු මුදල් පොත, තිත්ත තීරු මුදල් පොත කියන තුනටම බලපාපු මූලාශ්‍ර ලේඛන දෙක තමයි මුදල් ලැබීමක් නම් ලැබීම් වවුචර් පතයි, ගෙවීමක් නම් ගෙවීම් වවුචරයයි තියෙන්න ඕනේ. ඒක තමයි මූලාශ්‍ර ඩොකියුමන්ට්ස් නැත්නම් මූලාශ්‍ර ලේඛන source documents අපි කියනවා. right? ඒ වගේ ගැනුම් ජර්නල් එකක් ගත්තාම ගැනුම් ජර්නල් එකටත් බලපානු ලබන මූලාශ්‍ර ලේඛනයක් තියෙනවා. ඉතින් අපි බලමු ගැනුම් ජර්නල් එක මොනවාද ලියන්නේ කියලා. ඒතර ගැනුම් ජර්නල් එක දැන් මුදල් පොත්වල ලියන්නේ මුදලින් සහ බැංකුවට අදාළව සිදුවන ගනුදෙනු විතරයි. ණයට වෙච්ච ගනුදෙනු එකක්වත් අපි මුදල් පොතේ සටහන් කරේ නැහැ. ණයට වෙච්ච ගනුදෙනු එකක්වත් අපි මුදල් පොතේ සටහන් කරේ නැහැ. හැබැයි මුදලින් මොන හරි දෙයක් සිදු වුණා නම් ඒ සියලුම ගනුදෙනු අපි මුදල් පොතේ සටහන් කිරීමක් කරා. මුදලින් වෙච්ච ගනුදෙනු හැම එකක්ම අපි සටහන් කරා මුදල් පොතේ. ඒතර ගැනුම් ජර්නල් එක ගමු. ගැනුම් ජර්නල් එක ගත්තාම ගැනුම් ජර්නල් එක මොනවාද ලියන්නේ? ඒතර ආයතනයක් නැවත විකිණීමේ පරමාර්ථයෙන් භාණ්ඩ ගන්නකොට දැන් මේ මතක තියාගන්න මේ ජර්නල් අපි භාවිතා කරන්නේ ගනුදෙනු එකක් දෙකක් වෙන ඒවට නෙමෙයි. ගනුදෙනු විශාල ප්‍රමාණයක් වෙන්න ඕනේ අපිට ගැනුම් ජර්නල් එකක් ඕන වෙන්න. ඒ જાතියේ ගනුදෙනු විශාල ප්‍රමාණයක් වෙන්න ඕනේ දෛනිකව. එහෙම වෙන්නේ නැත්නම් ගැනුම් ජර්නල් එක අවශ්‍යතාවයක් නැහැ. දැන් බලන්න මේකේ අපි ලියන්නේ පළවෙනිම මතක තියාගන්න ලියන්නේ මොනවද කියලා. ලියන්නේ අපි ගත්තොත් එහෙම නැවත විකිණීමේ පරමාර්ථයෙන්. ඒ කියන්නේ අපි ගාව තියාගන්න නෙමෙයි ආයි ගන්න බඩු විකුණන්න.
අපි කියනවනේ ගැනුම් කියලා. ගැනුම් හැටියට ගන්න දේවල්. හැබැයි ඒ ගන්නේ ණයට නම් නැවත විකිණීමේ පරමාර්ථයෙන් භාණ්ඩ ණයට ගනු ලබන අවස්ථාවකදී මේකේ වැදගත් කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි භාණ්ඩ ගන්නේ නැවත විකුණන්න. අතේ තියාගන්න නෙමෙයි, අපේ පාවිච්චියට නෙමෙයි. ඊළඟ එක තමයි ඒ භාණ්ඩ ගන්නේ ණයට. අපි මේ ඒතකොට කතා කරන්නේ ණයට ගැනුම් පිළිබඳව. right? ඒතර ඕගොල්ලෝ කල්පනා කරලා බලයි ණයට ගැනුම් අපි දැන් කලිනුත් අපි තනි තීරු, ditthi තීරු, මුදල් පොත්, තිත්තු තීරු, මුදල් පොත් ඉගෙන ගන්නකොට ණයට ගැනුමුත් අපි කතා කරා. හැබැයි එතනදී අපි කතා කරේ ණයට ගැනුම් මාසයකට එකක් දෙකක් ඒ වගේ වෙන අවස්ථාවකදී. හැබැයි ණයට ගැනුම් එහෙම නැතුව ණයට ගැනුම් දිනපතා විශාල ප්‍රමාණයක් වෙනවා නම් එවැනි අවස්ථාවක තමයි ගැනුම් ජර්නල් එක අවශ්‍යතාවය මතුවෙන්නේ. right? මාසෙටම ණයට ගැනුම් එකක් දෙකක් වෙනවා නම් ගැනුම් ජර්නල් එකක් ඕන වෙන්නේ නැහැ. right? එතකොට මතක තියාගන්න ආයතනයක් නැවත විකිණීමේ පරමාර්ථයෙන් භාණ්ඩ ණයට ගනු ලබන අවස්ථාවකදී අදාළ ගනුදෙනු වාර්තා කරන්න තමයි ගැනුම් ජර්නල් එකක් භාවිතා කරන්නේ. හැබැයි ඒක විශාල ප්‍රමාණයක් වෙන්න ඕනේ. ඒතර ගැනුම් ජර්නල් එක අපි භාවිතා කරනකොට ගැනුම් ජර්නල් එකේ ලියවෙන්නේ නැති ඒවා තියෙනවා. ඒවා තමයි අත්පිට මුදලට භාණ්ඩ ගන්නවා නම් ඒව යන්නේ මුදල් පොතට, ගැනුම් ජර්නල් එකට යන්නේ නැහැ. කොයි වෙලාවකවත් ගැනුම් ජර්නල් ටච් වෙන්නේ නැහැ. ඊළඟට ස්ථාවර වත්කමක්. ඒ කියන්නේ අපේ පාවිච්චියට ජංගම නොවන වත්කමක් අපේ පාවිච්චියට ගන්නව නම් වත්කමක් ඒව ලියවෙන්නේ නැහැ. ණයට ගත්තත් ඒව ලියවෙන්නේ නැහැ ගැනුම් ජර්නල් එක. හිතන්නකෝ අපි ඉඩමක් ණයට ගත්ත කියලා. ඒක ලියවෙන්නේ නැහැ ගැනුම් ජර්නල් එක. යන්ත්‍රයක් ණයට ගත්ත කියලා ඒක ලියවෙන්නේ නැහැ ගැනුම් ජර්නල් එක. right? ඒවා ස්ථාවර වත්කම් එහෙම නැත්නම් ජංගම නොවන වත්කම්. ඒතර ගැනුම් ජර්නල් එක මූලාශ්‍ර ලේඛනය තමයි ගැනුම් ඉන්වොයිසිය. right? අපි භාණ්ඩ තව කාගෙන් හරි ණයට ගන්නකොට ඒගොල්ලෝ අපිට ඉන්වොයිස් එකක් දෙනවා. ඒක තමයි අපේ මූලාශ්‍ර ලේඛනය වෙන්නේ. ඒක බේස් ડોකියුමන්ට් එක හැටියට තබාගෙන තමයි අපි ගැනුම් ජර්නල් එක තොරතුරු වාර්තා කරන්නේ. එතන මම කිව්ව කාරණා කිහිපයක්. ගැනුම් ජර්නල් එකක් අපි භාවිතා කරන්නේ විශාල ප්‍රමාණයක ණයට භාණ්ඩ ගැනුම් කරනවා නම් විතරයි. ඒතර ගැනුම් ජර්නල් එක අපි ලියන්න කාරණා දෙකක් සිද්ධ වෙන්න ඕනේ. එකක් තමයි නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගත්ත භාණ්ඩ වෙන්න ඕනේ මේක ලියන්න. දෙවෙනි කාරණය තමයි ඒ භාණ්ඩ අරගෙන තියෙන්නේ ණයට වෙන්න ඕනේ. ඊළඟට ගැනුම් ජර්නල් එකක් අපි භාවිතා කරන්නේ මේ වගේ ණයට ගැනුම් විශාල ප්‍රමාණයක් වෙන අවස්ථාවකදී විතරයි. එකක් දෙකක් තුනක් වෙනකොට අපි ඒක භාවිතා කිරීමේ අවශ්‍යතාවය නැහැ. ඒක කෙලින්ම ලෙජර් ගිණුම් වලට පිටපත් කරන්න පුළුවන්. දැන් ගැනුම් ජර්නල් එක භාවිතා කළා අපි නිතර ණයට ගැනුම් වෙනවා නම් කෙලින්ම ලෙජරේ අප්ඩේට් කිරීම කරන්න බෑ. ඒ හින්දා තමයි ගැනුම් ජර්නල් එක ඉස්සෙල්ලා මේ තොරතුරු ටික ලියලා ඊට පස්සේ තමයි ගැනුම් ජර්නලයෙන් තමයි අපේ ලෙජරේට වාර්තා වීම වෙන්නේ. ඒතර ගැනුම් ජර්නල් එකක් කලින් ඉගෙනගත්ත උපයෝගී පොත් තුන වගේ නෙමෙයි. ගැනුම් ජර්නල් එක ගනුදෙනු අපි සටහන් කරන්නේ ditth සටහන් ක්‍රමයට නෙමෙයි. ඩබල් එන්ට්‍රිස් හැටියට නෙමෙයි. right? ඔයගොල්ලන්ට තේරෙයි අපි ගැනුම් ජර්නල් එක ගනුදෙනු සටහන් කරනකොට ඒකේ ditth සටහන් ක්‍රමේ භාවිතා කරන්නේ නැහැ ගැනුම් ජර්නල් එක ගනුදෙනු සටහන් කරන්නේ. එතකොට යම් කාලච්ඡේදයකට වරක් තමයි අපි ditth සටහන් ක්‍රමයට අනුව අප්ඩේට් කිරීම කරන්නේ ගැනුම් ජර්නලයේ වාර්තා වෙන ගනුදෙනු ලෙජරේ. right. එතකොට ඔන්න ඔය කිව්ව කාරණා ඔළුවේ තියාගෙන අපි බලමු ගැනුම් ජර්නල් එකක් සකස් කරන්න. මේ තියෙන්නේ ගැනුම් ජර්නල් එක සරල ආකෘතිය. මේකේ තියෙන්නේ අපි නැවත විකිණීමේ පරමාර්ථයෙන් ණයට ගන්න භාණ්ඩ පිළිබඳ විස්තර තමයි මේකේ ලියවෙන්නේ. එතකොට බලන්න විස්තර ටික මේක ලෙජර් ගිණුමක් නෙමෙයි මං කිව්වා ගැනුම් ජර්නල් එක ගනුදෙනු ditth සටහන් ක්‍රමයේ අනුව වාර්තා වෙන්නේ නැහැ කියලා. දිනය තියෙනවා ගැනුම් ඉන්වොයිස් අංකයක් තියෙනවා. අපි දන්නවා ගැනුම් ඉන්වොයිස් එක භාවිතා කරලා තමයි අපේ මූලාශ්‍ර ලේඛනය වෙන්නේ මේ ගැනුම් ජර්නල් එක තොරතුරු වාර්තා කරන්නේ. ඒතර ගැනුම් ඉන්වොයිස් අංකයක් තියෙනවා. කාගෙන්ද බඩු ගත්තේ කියලා සප්ලයර් සැපයුම්කරු කාගෙන්ද අපි බඩු ගත්තේ කියලා. ඊළඟට තියෙනවා විශ්ලේෂණ තීරු 4ක්.
ගත්ත භාණ්ඩ වර්ගයේ තියෙනවා කොච්චරක් ගත්තද කියලා තියෙනවා ඒකකයක මිල තියෙනවා වටිනාකම තියෙනවා. දැන් උදාහරණයකට අපි ගත්තේ සීනි නම් වර්ගයේ සීනි. ප්‍රමාණය කිලෝ 100 නම් කිලෝ 100යි. එතකොට කිලෝ එකක් කීයද? කිලෝ එකක් රුපියල් 200යි. ඒ අනුව 100 වැඩි කිරීම 200 රුපියල් 20000යි වටිනාකම වෙන්නේ. ඒ විදිහට පල්ලෙහාට ලියාගෙන ගියාම පළවෙනි වර්ගයේ සීනි ඊළඟ වර්ගයේ සහල් ඊළඟ වර්ගයේ පරිප්පු ඔය විදිහට ලියාගෙන ගියාම වටිනාකම් තීරුවේ එකතුව තමයි මුළු වටිනාකම කියන එකට යන්නේ. right. ඒත් අපි මේ ණයටනේ භාණ්ඩ ගන්නෙ. ඒතර ණයට භාණ්ඩ ගන්නකොට අපි කවුරු හරි ණය හිමියෙක්ගේ නමක් එන්න ඕනේ. මෙතන සැපියුම් කරු කියලා කියන්නේ A සමාගම හරි B සමාගම හරි ණය හිමියෙක් එන්න. ඒතර එයාගේ ගනුදෙනු තමයි අපි ලෙජරේට පිටපත් කරන්නේ. right. එතන මේකේ කාරණා දෙකක් අපි ඉගෙන ගන්න ඕනේ. ලේසි කාරණය තමයි මේකේ දෙවෙනියට නිල් පාටින් තියෙන වෙළඳ වට්ටම කියන එක. පළවෙනි එක ටිකක් ඔලුවට දාගන්න ඔයගොල්ලන්ට අමාරු වෙන නිසා. දෙවෙනි කාරණේ වෙළඳ වට්ටම අපි ඉස්සෙල්ලා බලමු. දැන් මෙහෙම අපි භාණ්ඩ විශාල ප්‍රමාණයක් ගන්නකොට ඔයගොල්ලන්ට මතකයි මම කිව්වා වට්ටම් ಜಾති දෙකක් තියෙනවා වෙළඳ වට්ටම් සහ මුදල් වට්ටම් කියලා. ඒතර මුදල් වට්ටම් හැම වෙලාවෙම අපිට සම්බන්ධ වෙන්නේ ණය ගැතියන් සහ ණය හිමියන්ගෙන් ණය හිමියන්ට මුදල් ගෙවනකොට ණය ගැතියන්ගෙන් මුදල් ලැබෙනකොට අපිට මුදල් වට්ටම් ලැබෙනවා දුන් වට්ටම් සහ ලද වට්ටම් විදියට. හැබැයි වෙළඳ වට්ටම් කියලා කියන්නේ භාණ්ඩ මිලදී ගන්නකොට. එහෙම නැත්නම් භාණ්ඩ විකුණනකොට අපි ලබා දෙන දේවල්. ඒවා ඩබල් එන්ට්‍රි සිස්ටම් එකට යන්නේ නැහැ කියලා මම ඒ වෙලාවේ කිව්වා. ඒකට ඒ වගේ ඒවා වෙළඳ වට්ටම් ඇත්තටම භාවිතා වෙන්නේ මේ ගැනුම් ජර්නලයේ විකුණුම් ජර්නලයේ විතරයි. ඒතර විශාල ප්‍රමාණයෙන් භාණ්ඩ ගන්නකොට සමහර වෙලාවට අපිට 100%ක් 110ක් අඩු කරා කියලා මේක කියන්න පුළුවන්. ඒතර වෙළඳ වට්ටම අඩු කරාට පස්සේ යගේ තමයි අපි ලෙජරේට පිටපත් කිරීම කරන්නේ. මේකේ අපිට හම්බෙච්ච වෙළඳ වට්ටම කීයද කියලා අපි ලියනවා මේ උපයෝගී පොතේ. ඒතර ගාණක් හදනකොට අපිට ඒක බලන්න පුළුවන්. ඊළඟට පළවෙනි එක මේක නිල් පාටින් දාලා තියෙන පළවෙනි එකේ තියෙනවා ගැනුම් ජර්නල් එක ගනුදෙනු ලෙජරේට පිටපත් කරන්නේ කොහොමද කියලා. right. එතෙන්දි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන හොඳට ඔළුවේ තියාගන්න ගැනුම් ජර්නල් එක ගනුදෙනු ලෙජරේට පිටපත් කරද්දී දැන් ගැනුම් ජර්නල් එක අපි ගනුදෙනු විශාල ප්‍රමාණයක් වාර්තා කරනකොට සාමාන්‍ය මාසයක් අවසානයේ තමයි ටෝටල් ගැනුම් වල දැන් මේ ගැනුම් ජර්නලේ අපි භාවිතා සටහන් කරන්නේ ණයට ගැනුම්නේ. ඒතර ණයට ගැනුම් වල එන්ට්‍රි එක තමයි ගැනුම් ගිණුම හර අදාළ ණය හිමියෝ බැර. ගැනුම් ගිණුම හර අදාළ ණය හිමියෝ බැර. ඒක තමයි එන්ට්‍රි එක. ඒතර ඔය එන්ට්‍රීස් දෙකෙන් එක එන්ට්‍රියක් තමයි ගැනුම් ගිණුම හර කියන එක. ඒකට ගැනුම් ජර්නලයක් භාවිතා කරන්නේ නිතර ණයට ගැනුම් වෙනවා නම්. එහෙම නැත්නම් අපිට මෙහෙම ගැනුම් ජර්නලයක් ඕනේ නෑ කියන කතාව මම කිව්වනේ. ඒකට ගැනුම් ජර්නලයක ගණදෙනු දවස ගානේ ලෙජරේට පිටපත් කරනවා නම් මෙහෙම ගැනුම් ජර්නලයක් ඕනේ නෑ. ඒකට විශාල ප්‍රමාණයක ගැනුම් වෙනවා නම් අපි මෙහෙම ගැනුම් ජර්නලයක ගණදෙනු යම් කාලච්ඡේදයකට නැත්නම් යම් කාලයකට සැරයක් තමයි පිටපත් කිරීම කරන්නේ. ඒත් අවසානයේ කොහොම හරි අපේ ඒම් එක තමයි ගැනුම් ගිණුම හර කරලා ණය හිමියෝ බැර වෙන්න ඕනේ. ඔය එන්ට්‍රි එක දාන්න ඕනේ. හැම ණයට ගැනුමක් වෙනුවෙන්ම ගැනුම් ගිණුම හර වෙලා ණය හිමියෝ බැර වෙන්න ඕනේ. ඒත් ඔය එන්ට්‍රීස් දෙකෙන් ගැනුම් ගිණුම හරවීම අපි කරන්නේ ඔක්කොම ණයට ගැනුම් වල එකතු වෙන. ඒක මාසයක් ගත්තොත් ජනවාරි 1 වෙනිදා ගැනුම් ගිණුම හර කරන්න යන්නේ නැහැ. ජනවාරි 15 හර කරන්න යන්නේ නැහැ. ජනවාරි 31 තමයි අපි ගැනුම් ගිණුම හර කරන්නේ. ඔක්කොම ණයට ගැනුම් වල එකතුව ගැනුම් ගිණුම හර කරන්න යන්නේ. හැබැයි ඔය වැඩේ අපිට කරන්න බෑ ණය හිමියෝ බැර කිරීම. ණය හිමියෝ බැර කිරීම මාසේ අවසාන වෙනකන් ඉඳලා අපිට කරන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. හේතුව තමයි හිතන්න ජනවාරි 1 වෙනිදා අපි කෙනෙක්ගෙන් ණයට ගන්නවා. එතකොට 1 වෙනිදා අපි හිතන්න රුපියල් 10000ක් ණයට ගන්නවා. එතකොට මාසයේ අවසාන වෙලා ගැනුම් ගිණුම හර කරාට ගැටලුවක් නැහැ. හැබැයි ණය හිමියෝ බැර කිරීම ජනවාරි 1 වෙනිදාම වෙන්නේ නැතුව මාසයේ අවසානයේ කරොත් එහෙම ජනවාරි 31ට ඉස්සෙල්ලා ඔය ඒ කියන සමාගමට අපි මුදල් ගෙවුවොත් එහෙම ඒ කියන සමාගමට මුදල් ගෙවුවොත් එහෙම අපි බලනවා එයාගේ ගිණුම බැර වෙලා නැත්තම් ණය හිමියෝ බැරනේ එයාගේ ගිණුම බැර වෙලා නැතුව ඇයි එයාට අපි මුදල් ගෙවන්නේ කියලා.
දැන් මම කිව්වා ගැනුම් ජර්නලයක් භාවිතා කරලා දෛනිකව මේ හර කරනවා නම් බැර කරනවා නම් ලෙජර් ගිණුම් ගැනුම් ජර්නලයක් ඕනේ නැහැ. අපිට දෛනිකව හර කරන්න පුළුවන් නම් බැර කරන්න පුළුවන් ලෙජර් ගිණුම්. දැන් ලෙජරේ එහෙම හර කරන්න බැර කරන්න බැරි හින්දා තමයි දෛනිකව විශාල ප්‍රමාණයක ණයට ගැනුම් වෙන හින්දා තමයි අපි ගැනුම් ජර්නලයක් භාවිතා කරන්නේ. ඒතර ගැනුම් ජර්නලයක ගැනුම් ගිණුම හර කිරීම මාසයක් අවසානයේදී උනාට කමන්නේ. හැබැයි ණය හිමියා අප්ඩේට් කිරීම මාසයක් අවසාන වෙනකන් ඉන්න බෑ කියන කාරණේ තමයි මම කිව්වේ. ඇයි එහෙම කියන්නේ? හිතන්නකො ණයට ගැනුමක් වෙනවා ඒ කියන සමාගමෙන් 10000ක ජනවාරි 1 වෙනිදා. එතකොට හරි විදියට සටහන් වුණා නම් ගැනුම් ගිණුම හර වෙලා ලෙජරේ ණය හිමියෝ බැර වෙන්න ඕනේ ලෙජරේ 10000ක් ඒ. එතකොට අපි හිතන්න ජනවාරි 15 ඒට රුපියල් 10000 ගෙවනවා. ඒට 10000 ගෙවද්දී අර ඒ බැරවීම වෙලා තිබුණොත් තමයි අපිට කම්ෆර්ටබල් මෙයාට මේ ගාණ ගෙවන්න තියෙනවා කියලා. හැබැයි අපි ඔය එන්ට්‍රීස් දෙකම ගැනුම් ගිණුම හරවීම ණය හිමියෝ ඒ බැරවීම දෙකම කරන්නේ මාසේ අවසානයේ නම් ජනවාරි 15 මාසේ අවසානයේට පෙර ඒ කියන ණය හිමියාට ගෙවීමක් කරොත් එහෙම අපි බලනවා ඇයි මෙයාට ගෙවන්නේ කියලා. මෙයාගේ ගිණුම තාම බැර වෙලා නැහැ. මොකද ඒක අපි බැර කරන්න හිතාගෙන ඉන්නේ මාසේ අන්තිමට. ඒකට එන්නේ ගැටලුව පැන නගින නිසා ගැනුම් ජර්නලයක වාර්තා වෙන ගනුදෙනු ලෙජරේට පිටපත් කරද්දී තාම වැදගත් කාරණයක් මම මේ කියන්නේ. පිටපත් කරද්දී ගැනුම් ගිණුම හර කිරීම මාසයේ අවසානයේදී උනාට කමක් නැහැ. හැබැයි අදාළ ණය හිමියා අප්ඩේට් කිරීම ණයට ගැනුම සිද්ධ වෙන දවසේදීම කරන්න ඕනේ. right? හරියට අර දුන්වට්ටම් වල අපි කරා වගේ. ලද වට්ටම් වල අපි කරා වගේ. දුන්වට්ටම් ලද වට්ටම් මාසයේ අවසානයේ කරාට ණය හිමියා ණය ගැතියා අප්ඩේට් කිරීම මේ වෙලාවෙම කරා. ඒකට හේතුව තමයි ඇයි ණය හිමියා අප්ඩේට් කිරීම මේ වෙලාවසින්ම කරන්නේ? කරපු දවසේම. මොකද ඊට පස්සේ දවසක ණය හිමියාට ගෙවීමක් කරොත් එimhe ඒක හරියට අපිට ඇකියුරේට්ලි දැනගන්න විදියක් නැති නිසා. right. එතකොට මතක තියාගන්න ගැනුම් ජර්නලයක ගනුදෙනු ලෙජරේට පිටපත් කරද්දී ගැනුම් වල සම්පූර්ණ එකතුව මාසයේ අවසානයේදී අප්ඩේට් වීමක් වෙනවා. හැබැයි අදාළ ණය හිමියා අප්ඩේට් වීම වෙන්නේ අදාළ ණයට ගැනුම වෙච්ච දවසේදීමයි. right. අපි ගානක් හදනකොට අපි ඒක තව දුරටත් අපි විග්‍රහ කරගමු. අපි යනවා පළවෙනි ගානට උදාහරණය. මේ තියෙන උදාහරණය. දැන් ඔයගොල්ලන්ට ජර්නලේ මේ ආකෘතිය ගැන පැහැදීමක් ඇති කියලා මම හිතනවා. මේ තියෙන්නේ පළවෙනි ගාන දැන් අපි හදන්න. හරිම ලේසි. මේකට 아무තු දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. බලා ලිවීම වගේ තමයි ගැනුම් ජර්නලයක් හදනවා කියලා කියන්නේ. right. ඒතර පළවෙනි එකේ කියනවා සිල්වාගේ ව්‍යාපාරයේ අදාළ පහත දැක්වෙන ගනුදෙනු ගැනුම් ජර්නලයේ සටහන් කර ලෙජරේට පිටපත් කරන්න කියලා. සිල්වාගේ ව්‍යාපාරයට අදාළ පහත දැක්වෙන ගනුදෙනු ගැනුම් ජර්නලයේ සටහන් කර ලෙජරේට පිටපත් කරන්න කියලා. right. ඒතර පළවෙනි එක 1.5 ඒ සමාගමෙන් ණයට ගැනුම් අරගෙන තියෙන්නේ කිලෝ එකක් 80 බැගින් සහල් කිලෝ 150යි. කිලෝ එකක් රුපියල් 100 බැගින් පරිප්පු කිලෝ 100යි. කිලෝ එකක් 130 බැගින් අල කිලෝ 80යි. ලැබුණු වට්ටම 110යි. අපි බලමු ගැනුම් ජර්නලයේ කොහොම සටහන් වෙන්නේ කියලා. මේ තියෙන සටහන් කිරීම 1.10 සැපයුම්කරු ඒ සමාගම වර්ගය සහල් ප්‍රමාණය කිලෝ 150යි ඒකක මිල 80යි. එතකොට 150 වැඩි කිරීම 80 රුපියල් 12000යි. ඊට දෙවෙනි එක පරිප්පු කිලෝ එකක් කිලෝ 100ක් කිලෝ එකක් රුපියල් 100යි. එතකොට 100 වැඩි කිරීම 100 රුපියල් 10000යි. ඊළඟට අල කිලෝ 80ක් අරගෙන තියෙනවා. කිලෝ එකක් 130 ගානේ 10400. ඒ සමාගමෙන් ගත්ත මුළු බඩු වල වටිනාකම සහල් පරිප්පු වල තුනේම එකතු 32400. ඒතර අපි මේ විශාල වශයෙන් භාණ්ඩ මිලදී ගත්ත නිසා කිලෝ 100 150 අපිට වට්ටමක් දීලා තියෙනවා එයා 110ක. ඒතර 32400 ඉන් අඩු කරනවා වට්ටම කියලා. මේවා දුන්නට්ටම් ලද වට්ටම් කියලා වර්ග කරන්නේ මේ ඔක්කොම වෙළඳ වට්ටම්. ඒතර මේක ඩබල් එන්ට්‍රියක් කියන්නේ නෑ. 110ක වට්ටම අඩු කරනවා 30400න් 3240යි. ඒතර අපි ඒ සමාගමට කවදා හරි දවසක ගෙවන්න ඕනේ 29160යි. ඔන්න ඔය 29160 තමයි අපේ ගිණුම් වලට අපි ගන්න.
ගැනුම් වලටයි ණය හිමියාටයි ගන්නේ ওই 29160. ඒත් ඔයගලන්ට මතක නම් මම කිව්වා ගැනුම් ජර්නලයක ගනුදෙනු සටහන් කරනකොට ගැනුම් ගිණුම අප්ඩේට් වීම මාසයේ අවසානයේදී උනාට අදාළ ණය හිමියා දැන් මේ A110 අපි ඒ සමාගමෙන් බඩු අරගෙන තියෙන 29160. ඒත් අපි මේක මාසයේ අවසානයේ වෙනකන් හිටියොත් ගැනුම් ගිණුමයි ඒ සමාගමේ ගිණුමයි අප්ඩේට් කරන්න මාසයේ අවසාන වෙනකන් හිටියොත් 31ට කලින් ඒ සමාගමට අපි ගෙව්වොත් එහෙම 29160ක් ඒ සමාගමේ ගිණුමේ බැරපැත්තේ ණය හිමියෙක් නෑ දැනට. මොකද අපි ඒක කරන්නේ මාසයේ අවසානයේදී. හිතන්නකෝ 1.20 අපි මේ සමාගමට 29160ක් ගෙවන්න යනවා. ගෙවන්න ගියාම මුදල් ගිණුම බැර කරලා ඒ සමාගමේ ගිණුම හර කරන්න යනවා. බලනකොට ඒ සමාගමේ ගිණුමේ බැරපැත්තේ මුකුත් නැහැ. ඒක නිසා තමයි මං කිව්වේ ගැනුම් ජර්නල් එක ගනුදෙනු ලෙජරේට පිටපත් කරද්දි. දැන් මේ ලෙජරේ නෙමෙයි මේ ගැනුම් ජර්නලය. මේක ලෙජරේට පිටපත් කරද්දි 29160 අර විදියට ලෙජරේට පිටපත් වුණා නම් ගැනුම් ගිණුම හර වෙන්න ඕනි 29160ක් ණය හිමියෝ ඔය කියලා බැර වෙන්න ඕනි 29160ක්. ඒතර අපි ගැනුම් ගිණුම හර කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සමාගමෙන් ගත්ත ණයට ගැනුම් වගේ අනිත් ඔක්කොම ණයට ගැනුම් ටික එකතු කරලා මාසයේ අවසානයේ තමයි ගැනුම් ගිණුම හර කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ණය හිමියා අපි 1.10ම අප්ඩේට් කරන්න ඕනේ 29160. ඒක මාසයේ අවසාන වෙනකන් ඉන්න බෑ. මම ඒක දැන් පැහැදිලි කරා කීප වසරයක්. right. අපි බලමු ණය හිමි ගිණුම A කියලා 1.10 ගැනුම් ගිණුම නමින් 29160ක් බැර කරන්න ඕනේ. හැබැයි අපි 1.10 ගැනුම් ගිණුම හර කරන්න යන්නේ නැහැ. ඒක කරන්නේ අනිත් ණයට ගැනුම් ඔක්කොම එකතු කරලා මාසයේ අවසානයේදී තමයි ඒක කරන්න යන්නේ. right. එතන මේ තියෙන්නේ ඒ සමාගමෙන් ණයට ගැනුම් සෙල්ල ටෝටල් එක අපි ඒක බලාගෙන ලිව්වා. ඩිස්කවුන්ට් එකක් තිබ්බා ඒක වෙළඳ වට්ටමක් ඒක ලෙජරේට එන්නේ නැහැ. මේ ගැනුම් ජර්නලේ විතරයි අපි සටහන් කරන්නේ ඔය 110 වෙළඳ වට්ටම. ඒතර වෙළඳ වට්ටමට පස්සේ අගය ගත්තේ 29160. ඒක තමයි ලෙජර් ගිණුම් වලට වාර්තා කරන්නේ. වෙළඳ වට්ටමට පස්සේ අගය. ඒකයි අපි කිව්වේ වෙළඳ වට්ටම් ලෙජර් ගිණුම් වල සටහන් වෙන්නේ නැහැ කියලා. වෙළඳ වට්ටම් සටහන් වෙන්නේ උපයෝගී පොත්වල විතරයි. right. එතකොට අදාළ දිනේදීම 1.10ම අදාළ ණය හිමියාගේ ගිණුම අපි අප්ඩේට් කරා ණය හිමි ගිණුම A කියලා 1.10 ගැනුම් ගිණුම නමින් 29160ක් අපි බැර කරා. 29160ක් බැර කරා. right. අපි යනවා ඊළඟ ගනුදෙනුවට. ඒක වෙලා තියෙන්නේ 1.20 B සමාගමෙන් ණයට ගැනුම්. දැන් මම මේ දවස් දෙකක දෙකක් දුන්නොත් මේ වගේ දවස් දෙකක මාසයකට දෙකක් තියෙනවා නම් අපිට ගැනුම් ජර්නලයක් ඕනේ නෑ. හොඳට මතක තියාගන්න අපිට ගානක මේ වගේ දවස් 20ක් විතර දාන්න බෑ. එතකොට එළි වෙනකම්ම ගාන හදාද ඉන්නේ ගැනුම් ජර්නලේ. right. මේ අපි මේ උදාහරණ දෙකක් මම මේ අවස්ථා දෙකක් විතරක් අරගෙන තියෙන මාසෙක ඔයගොල්ලන්ට මේක ගැනුම් ජර්නලේ අප්ඩේට් වෙන විදිය පැහැදිලි කිරීමට විතරයි. හැබැයි මේ වගේ අවස්ථා දෙකයි නම් තියෙන මාසෙකට ගැනුම් ජර්නලයක් ඕනේ නැහැ. අපිට කෙලින්ම ලෙජරේට පිටපත් කරන්න පුළුවන්. right. හොඳට මතක තියාගන්න මේ කාරණා. right. දෙවෙනි එක වෙන්නේ 1.20 B සමාගමෙන් ණයට ගන්න ඒවා. B සමාගමෙන් ණයට ගන්න ඒවා අපිට කෙලින්ම ගැනුම් ජර්නලේ ලියන්න පුළුවන්. නිල් පාටින් පෙන්නලා තියෙන 1.20 මෙතන වැරදිලා 1.25 කියලා තමයි ඩේට් එක වෙලා තියෙන්නේ. ඒක 1.20 වෙන්න ඕනේ. ඒතර B සමාගමෙන් අරගෙන තියෙන්නේ කිරිපිටි. පැකට් අරගෙන තිනවා 100ක්. එකක් 300 ගානේ. එතකොට 30000යි. දෙවෙනි එක සැමන් ටින් 150ක් අරගෙන තිනවා. එක ටින් එකක් 150 ගානේ 22500යි. ඊළඟට සීනි කිලෝ 300ක් අරගෙන තිනවා. කිලෝ එකක් රුපියල් 100 ගානේ 30000යි. right. එතකොට අපි අරගෙන තියෙන මුළු බඩු වල වටිනාකම 82500යි.
ගානේ කියනවා අපිට 100%ක වට්ටමක් දීලා තියෙනවා කියලා. 82500න් 100%ක් කියන්නේ 4125යි 4125යි. ඒතර 82500න් 4125ක් අඩු කරාම අපි B සමාගමට ගෙවන්න ඕන ගාන 78375යි. 78375යි. එතකොට 1.20ම 1.25 කියලා වැරදිලා ලියවිලා තියෙන 1.20 වෙන්න ඕනේ. 1.20ම අපි B සමාගම කියන ණය හිමියා අප්ඩේට් කරන්න ඕනේ. ඉතින් එතන ඩේට් එක 1.20 වෙන්න ඕනේ. ණය හිමි ගිණුම B ගැනුම් ගිණුම නමින් 78375ක් 1.20 බැර වෙන්න ඕනේ ණය හිමියාගේ ගිණුම. බැර වෙන්න ඕනේ 78375ක් 1.20ම. දැන් මාසයේ අවසාන දිනේදී අපි කාලච්ඡේදයේ අවසාන වන දවසට මාසයේ අවසාන වන විට අපි ටෝටල් එක ගන්න ඕනේ. ගැනුම් ජනලේ ටෝටල් එක තියෙන ගැනුම් ජනලේ ටෝටල් එක 107,535 අපි ගැනුම් ගිණුම හර කරන්න ඕනේ. ගැනුම් ගිණුම හර කරන්න ඕනේ. මෙතන මම වැරදිලා එතන ඇවිල්ලා තින්නේ ණය හිමි ගිණුම A කියලා. ඒක වැරදි. ඒ වෙනුවට එන්න ඕනේ සියලුම ණය හිමියෝ. විවිධ ණය හිමියෝ කියලා තමයි එන්න ඕනේ. විවිධ ණය හිමියෝ කියලා 107,535 A කියලා විතරක් නෙමෙයි විවිධ ණය හිමියෝ කියලා ටෝටල් එක අපි ගන්න නිසා විවිධ ණය හිමියෝ කියලා තමයි එතන එන්න ඕනේ. A කියන එක අයින් වෙන්න ඕනේ. විවිධ ණය හිමියෝ කියලා මාසයේ අවසාන දින 1.31 ගැනුම් ගිණුම අපි හර කරනවා. ඒතර ගැනුම් ගිණුම හර වුණාට 107,535 මාසයේ අවසානයේ මේකේ අනිත් ඩබල් එන්ට්‍රි දෙක අපි දාලා තියෙනවා. එකක් දානවා 1.20 78375ක්. තව එකක් දානවා 1.10 29160ක් 1.10. ඒතර අවසානයේ කාලච්ඡේදයේ අවසානයේ තමයි ගැනුම් ගිණුම අපි හර කරන්නේ 1.31 විවිධ ණය හිමියෝ කියලා 107,535. ඒතර මතක තියාගන්න දැන් මම ආයේ කියනවා මේ වගේ ණයට ගැනුම් දෙකක් තියෙනවා නම් ගැනුම් ජනරල් එක අවශ්‍යතාවයක් නැහැ. හරි මාසෙට තියෙන ණයට ගැනුම් දෙකක් නෑ. දැන් අපි මේ ගාණක් නිසා තමයි ණයට ගැනුම් දෙකක් මම මෙතන යූස් කරලා තියෙන්නේ. දැන් අඩුම ගානේ ණයට ගැනුම් 50ක් 100ක්වත් තියෙන්න ඕනේ මාසෙකට. සමහර ආයතනවල ණයට ගැනුම් දවසකට තියෙනවා විශාල ප්‍රමාණයක්. ඒ වගේ වෙලාවක ගැනුම් ජර්නලයක් භාවිතා කරන්න පුළුවන්. හැබැයි ගැනුම් ජර්නලයේ ගනුදෙනු වාර්තා කරනකොට අදාළ ණයට ගැනුම වෙච්ච දවසේම ණය හිමියාගේ ගිණුම අප්ඩේට් වෙන්න ඕනේ. මාසයේ අවසානයේදී තමයි ගැනුම් ජර්නලය අපි ගැනුම් ගිණුම අපි අප්ඩේට් කරන්නේ. right. ඔයගොල්ලන්ට ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් දැන්. එකයි 21 එකයි 25 කියලා වැරදීමක් කියලා මම කිව්වා. right. ඒක date එක 1.20 වෙන්න ඕනේ. මොන හරි ගනුදෙනු ප්‍රශ්න තියෙනවද? අර මෙතනදී වැදගත්ම කාරණේ තමයි ගනුදෙනු ලෙජරේට පිටපත් කරන්නේ කොහොමද කියලා අපි ඔළුවට දාගන්න එක. ගනුදෙනු ලෙජරේට පිටපත් කරන්නේ ගැනුම් ජර්නල් එක ගනුදෙනුව වෙච්ච ගමන්ම ණය හිමියාගේ ගිණුම අපි අප්ඩේට් කරනවා. ණය හිමියාගේ ගිණුම අප්ඩේට් කරනවා. හැබැයි මාසයේ අවසානයේදී තමයි අපි ගැනුම් ගිණුම අප්ඩේට් කිරීම කරන්නේ සියලුම ණයට ගැනුම් වල එකතුව. ඒක මතක තියාගන්න හොඳට. අපි එහෙම වේලාසනින්ම අදාළ දිනේදීම ණය හිමියාව අප්ඩේට් කරන්න හේතුව තමයි මාසේ අවසාන දින වෙනකන් ඉන්නේ නැතුව එහෙම කරන්න හේතුව තමයි මාසේ අවසාන දිනට පෙර ණය හිමියාට අපි මුදල් ගෙවීමක් කරොත් එහෙම අපිට හරි ඇකියුරේට් පික්චර් එකක් ගන්න බෑ. මොකද අපි ණය හිමියාව අප්ඩේට් කළා නැති නිසා account එකේ. එතකොට ගැනුම් ගිණුම n ණය හිමි ගිණුම යන
දෙකේම අන්තිමට වෙනකොට දාන්නේ 103 මට තේරෙන්නේ මොකක්ද අහන්නේ කියලා. මල්කි කියන එක කියන පොඩ්ඩක් මයික් එක ඔන් කරලා කියන්නකෝ බලන්න. දාන්නේ 10375ට වට්ටම අඩු කරලා. ඔව් ඒ වට්ටම අඩු කරපු ගාන තමයි අපි ගන්න හැම වෙලාවෙම. ඒකයි කිව්වේ ලෙජරේට ගන්නෙ නෑ කියලා වට්ටම. ඒකට වට්ටම නැති ගණන් තමයි දාන්නේ. දැන් අපි ගානට ගියොත් එහෙම ගානේ වට්ටම් අපිට දෙකක් හම්බ වුණානේ. එනුම් ජෙනරලි වට්ටම් දෙකක් හම්බ වුණා. එකක් තමයි මෙන්න මේ 3240 කියන ගාන, අනිත් එක 4125 කියන ගාන. ඔය දෙකම පළවෙනි අවස්ථාවේදී 10යි, දෙවෙනි එකේදී 5යි. ඒතර වට්ටම හරි ගණන් දෙක ගත්තොත් 32යි 82යි ගාන තමයි එන්නේ ග්‍රොස් ගාන. වට්ටම අඩු කරපු ගාන තමයි මේ 7000 ගානක් වට්ටම තියෙන. එතකොට ඒක අඩු කරපු ගාන තමයි 29160යි 78300. එතකොට ඒ ගාන තමයි අපි ගන්න. වට්ටම ලෙජර් ගිණුම් වලට ගන්නෙ නෑ. වට්ටම මේ ගෙනුම් ජනලේ ලියවෙනවා විතරයි. එතන මම ඔයගලන්ට ආයෙ කියනවා දැන් අපි පාඩම කරගෙන යන්නේ බොහොම පිළිවෙලකට. හරියට බයිසිකල් එකක චේන් එක වගේ. රයිට්? එක දවසක බයිසිකල් එකේ චේන් එක ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ. ඒ චේන් එකේ එක පුරුකක් කැඩුනොත් එහෙම බයිසිකල් එක දුවා ගන්න බෑ. රයිට්? ඒතර මම පිළිවෙලට කරගෙන යන්නේ එක දවසක ආවේ නැති වුණොත් එහෙම ඊළඟ දවසේ අමාරුයි වැඩේ. රයිට්? ඒතර ඔයගොල්ලන්ගේ නිකන් අර කළු පාට වලාකුළු වගේ තමයි මම කියන වෙලාවට තියෙන්නේ. දැන් මට ෆිසිකලි පේන්නේ නැති වුණාට මට ඒක මැවිලා පේනවා. රයිට්? ඒක නිසා හැමදාම පන්තියට පැමිණීම ඉතාම වැදගත්. දැන් මේ උදේ 8 ඉඳලා 10ට තියෙන පන්තියට ඒ වෙලාවටම එන්න. ඔක පස්සට දාන්න එපා. ඔක පස්සට දාද්දී දන්නවා ඇත්තටම වෙන්නේ මොකද්ද කියලා මම දන්නවා හොඳටම. ඒ හින්දා ඔයගොල්ලන්ට මම මේ වැඩිපුර එෆර්ට් එකක් දාලා මුලින් ඉඳලම මේ දේවල් කතා කරන නිසා මේකේ පිළිවෙලට යන්න. ඒ පිළිවෙලට යද්දී ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන් ඔයගොල්ලන්ට ලේසියෙන්ම. නැත්නම් ඔයගොල්ලෝ දැන් අපි හිතන්න දැන් ඔක රෙකෝඩින් එක අහනවා කියලා හිතාගෙන ඉන්න. ඔක අහන්නේ නැහැ පැය දෙකක් අරගෙන කවදාවත්. රයිට්? ඔයගොල්ලන්ට එහෙම සෙල්ෆ් ඩිසිප්ලින් එකක් තියෙනවනම් මොනවා හරි කරන්න බැරිද? ඕන දෙයක් කරන්න පුළුවන්. එහෙම පැය දෙකක් ඉඳලා මේ ලෙක්චර් එකක් තනියෙන් අහගෙන ඉන්නවා කියලා ඉන්න. පැය දෙකක් ඉඳලා මැච් එකක් බලයි. එහෙම නැත්නම් ෆිල්ම් එකක් බලයි. ලෙක්චර් එකක් අහගන්න කියන එක ඒක ප්‍රැක්ටිකල් නෑ. ඔයගොල්ලන්ට වෙනම තෑග්ගක් එවන්න ඕනේ ගෙවල් වලට එහෙම කරනවා නම්. ඒකින්ද හොඳම දේ තමයි මේ පැය දෙක ඒ අදාළ වෙලාවටම ඉන්න එක. එහෙම හිටියොත් තමයි ඔයගොල්ලන්ට මේ වැඩේ හරියට කරගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ අපි යන්නේ 4 වෙනි සතිය වගේ ආපු පළවෙනි සතියේ තිබ්බ අර ෆ්‍රෙෂ් හැංගීම දැන් ටික ටික අඩු වෙගෙන යන්න පුළුවන්. රයිට්? ඒක තමයි සාමාන්‍ය දේ. ඔයගොල්ලෝ මැරි කරලා ඇති ගොඩක් කට්ටිය මැරි කරන් ඉන්නවා නම් මැරි කරන අවස්ථාවේදී ආරම්භයේදී වයිෆ් හදලා දෙනවා මේ හස්බන්ඩ් බෙඩට යනවා නම් ආරම්භයේදී අර කෑම නිවෙන්නේ නැති වෙන පෙට්ටියක එහෙම දාලා එහෙම ලස්සනට හදලා දෙනවනේ. ඔයගොල්ලෝ දැකලා ඇති නේද? කවා කරගෙන කට්ටිය අලුතෙන් බෙදපු වෙන කට්ටිය එනවා නේද? වැඩට උස්සගෙන ඕවා. අර මුල් අවස්ථාවේදී මුල් දවස්වලදී මහත්තයට දෙනවා. මාළුත් දාලා දෙනවා, බිත්තරත් දාලා දෙනවා, චිකන් දාලා දෙනවා, ඔක්කොම දාලා අර නිවෙන්නේ නැති පෙට්ටියක එහෙම දාලා තමයි කෑම ගේන්නේ අලුතෙන් බෙදපු හස්බන්ඩ්ලා. හැබැයි කාලයත් එක්ක මොකද වෙන්නේ? කාලයත් එක්ක අර නිවෙන පෙට්ටිය නැති වෙනවා මුලින්ම. ඊට පස්සේ බත් පාර්සල් තමයි හැම වෙන්නේ. එහෙම ගිහිල්ලා මාස 6-7ක් යනකොට සමහරලාට ඉඳලා හිටලා ඔයගොල්ලෝ දැකලා ඇති අලුත බැඳලා කියලා නෑ කඩිනුත් කනවා. දැන් ඒ වගේ තමයි හැම දෙයකම. දැන් ඒක ඔය මම ඔය මේ ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් ප්‍රායෝගික තේරෙන උදාහරණයක් ගත්තේ. දැන් ඊට වඩා බොහොම ලේසි දෙයක් තමයි අතාරින්න පුළුවන් මේ ඔයගොල්ලන්ගේ විභාගයේ. සහ මේ ලෙක්චර්ස් වලට එන එක. එතෙන්දී ඔයගොල්ලන්ට හරීම ලේසියෙන් මොකද ඔයගොල්ලෝ කවුරුත් පස්සෙන් එලවන්න බලන්න කරන්න කවුරුත් නැති නිසා හරීම ලේසියෙන් අතාරින්න පුළුවන් දෙයක් ඕක. හැබැයි අතෑරීමේ ඔයගොල්ලන්ට ප්‍රතිඵල එන්නේ විභාගෙදී. right? විභාගෙදී තමයි ওই ප්‍රතිඵල එන්නේ ඔයගොල්ලෝ කොච්චර දුරට සාධාරණයක් කරාද කියන එක ඔයගොල්ලන්ගේ ඉගෙනීම සම්බන්ධයෙන්. එහෙම ඔයගොල්ලෝ සැරින් සැරේට අතෑරලා විභාගෙදී හොඳ රිසල්ට් එකක් බලාපොරොත්තු වෙන එක විහිළුවක්. දැන් ඔයගොල්ලන්ට එහෙම තේරෙන්නේ නැත්නම් දැන් මේ වයසේදී ඒක වෙනම ප්‍රශ්නයක් ඒක. ඒක නිසා මේ අනිවාර්යයෙන්ම
මේ 8-10 කියන පන්තියට පැමිණෙන්න ඒ වෙලාවෙම යූස් කරගන්න. පස්සේ රෙකෝඩින් බලනවා අරක බලනවා එහෙම හරියන්නේ නැහැ. අත්‍යවශ්‍ය කාරණයක් කරුණාම ස්කිප් කරන්න එපා. ඒක ඕනම විෂයකට අදාළයි. මගේ විෂයට විතරක් නෙමෙයි අනිත් විෂයන් වලටත් අදාළයි. right. අපි යමු එහෙනම් ඊළඟ කොටසට. අපි ගැනුම් ජර්නලේ දැන් මම මේ ඔයගලන්ට උදාහරණය දුන්නේ. ගැනුම් ජර්නලේ ඔය තිබ්බ ගණදෙනු ටික වගේ මම ඊළඟට තව ගානක් දුන්නත් දැන් මෙතන තියෙන්නේ සහල් පරිප්පු අල ඊළඟට කිරිපිටි සැමන් සීනිනේ. ඊළඟ එකේ මට දෙන්න වෙන්නේ මොන හරි මදුරු කොයිල් පැකට් එහෙම නැත්නම් මොනවාද තව සබන් ඒ වගේ ඒව තමයි මේව ගත්ත කියලා තමයි දාන්න වෙන්නේ මට. right? එතකොට මේ ගානේ කන්ටෙන්ට් එකේ තියෙන ඇතුළේ තියෙන විස්තර විතරයි වෙනස් වෙන්නේ. ගාන හදන විදිහ කිසිම වෙනසක් නැහැ. ඒකින්ද මගේ බලාපොරොත්තු වෙන්නේ තව ගැනුම් ජර්නලයක් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න. right? මේකේ concept එක හරියටම ඔලුවට දාගන්න. එතකොට ගැටලුවක් නැහැ. right. ඒතර ගැනුම් ජර්නලය වගේම ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ඊළඟ පාඩම තමයි විකුණුම් ජර්නලය. විකුණුම් ජර්නලය. right. ගැනුම් ජර්නලය වගේම විකුණුම් ජර්නලය කතා කරද්දී අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ විකුණුම් ජර්නල එක ලියවෙන්නේ මොනවාද කියන එක. විකුණුම් ජර්නල එක ලියවෙන්නේ මොනවාද කියන එක. ඒතර මම ආයෙ එම්ෆසයිස් කරනවා විකුණුම් ජර්නලයක් අපි භාවිතා කරන්නේ විශාල ප්‍රමාණයක ඒ જાති ගණුදිනු තිබුණොත් විතරයි. එහෙම නැත්නම් විකුණුම් ජර්නලයක් අවශ්‍යතාවයක් නැහැ. අපි කෙලින්ම ගණුදිනු වෙච්ච වෙලාවෙදිම ලෙජර් ගිණුම අප්ඩේට් කිරීමක් වෙනවා. දැන් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති ගැනුම් ජර්නලය අපි භාවිතා කරේ විශාල වශයෙන් ණයට ගැනුම් සිද්ධ වෙනවා නම් විතරයි. දවසකට විශාල ප්‍රමාණයක් ණයට ගැනුම් වෙනවා. ඒකට ඒවා ඒ වෙලාවෙම ලෙජරේ අප්ඩේට් කරන්න බැරි නිසා අපි වෙන පොතක ලියලා මාසයකට සැරයක් තමයි ලෙජරේට ගෙනාවේ. හැබැයි ඒ වෙලාවේදීත් ණය හිමියා ගිණුම එදාම අප්ඩේට් වුණා. ලෙජරේ ගැනුම් ගිණුම අප්ඩේට් වීම තමයි මාසයකට සැරයක් වෙන්නේ. ඒතර ඒ වගේම විකුණුම් ජර්නල් එක ලියවෙන්නේ මොනවාද කියලා අපි බැලුවොත් එහෙම විකුණුම් ජර්නල් එක ලියවෙන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් මිලදී ගත්ත භාණ්ඩ. ඒ මිලදී ගැනීම සිද්ධ වෙලා තියෙන්න පුළුවන් ණයට හෝ මුදලට කැමති විදියකට. නැවත විකුණන්න තමයි අපි ඒව අරගෙන තියෙන්නේ. ඒ ගත්ත භාණ්ඩ නැවත විකුණනකොට විකුණලා තියෙන්නේ ණයට නම් ඒවා ලියන්න තමයි විකුණුම් ජර්නලයක් තියෙන්නේ. right? දැන් මම කිව්ව මේ ඩෙෆිනිෂන් එකේ කාරණා දෙකක් තියෙනවා වැදගත්. එකක් තමයි ආයතනය නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගන්නා ලද භාණ්ඩ වෙන්න ඕනේ. විකුණුම් ජර්නල එක ලියන්න. දෙවෙනි එක නැවත විකුණලා තියෙන්නේ විකුණනකොට විකුණන්නේ ණයට නම් වෙන්නත් ඕනේ. right? එතකොට ඔන්න ඔය කාරණා දෙකම සන්තුෂ්ත වෙනවා නම් අපි ඒ වගේ ගණුදුණු තමයි විකුණුම් ජර්නල එක ලියන්නේ. විකුණුම් ජර්නල එක අපි ගණුදුණු ලියනකොට ඒකට භාවිතා කරන මූලාශ්‍ර ලේඛනය තමයි විකුණුම් ඉන්වොයිසිය. විකුණුම් ඉන්වොයිසිය. ඒතර විකුණුම් ජර්නල එක ගණුදුණු වාර්තා කරනකොට වාර්තා කරන්නේ නැති જાති තියෙනවා. එකක් තමයි අත්පිට මුදලට විකුණනකොට ඒවා විකුණුම් ජර්නලයේ ලියවෙන්නේ ඒවා යන්නේ මුදල් පොතට. ඊළඟට ස්ථාවර වත්කමක් ණයට විකුණනවා නම් නැත්නම් ජංගම නොවන වත්කමක් ණයට විකුණනවා නම් ඒවා විකුණුම් ජර්නලයේ ලියවෙන්නේ නැහැ. ඒවා යන්නේ වෙනම තැනකට. ඒවට අපි කියනවා පොදු ජර්නලයට යනවා. අපි ඉස්සරහට ඉගෙන ගන්න. right. එතකොට සාමාන්‍ය විකුණුම් ඉන්වොයිසි එක අපිට සීරියල් කන්ටිනියුටි එකක් දකින්න හම්බ වෙනවා. ඒ කියන්නේ විකුණුම් ජර්නලයේ අපි ඉෂුව කරන්නේ විකුණුම් ඉන්වොයිසි අපි ඉෂුව කරන නිසා ඉන්වොයිස් සංඛ්‍යා පිළිවෙලක් තියෙනවා 1 2 3 කියලා. නමුත් ගැනුම් ඉන්වොයිසි ගත්තාම එහෙම පිළිවෙලක් නැහැ. අපිට අපි ගැනුම් කරන්නේ විවිධ ආයතන වලින්. එතකොට එක ආයතනයක ගැනුම් ඉන්වොයිසි එක නම්බරේ ABC 155යි 255 වෙන්න පුළුවන්. තව ආයතනයක ගැනුම් ඉන්වොයිසි නම්බර එක 425යි ABC 23යි 75 වෙන්න පුළුවන්. right? හැබැයි අපි නිකුත් කරන විකුණුම් ඉන්වොයිසි වල පිළිවෙලක් තියෙනවා. අපි නිකුත් කරන්නේ ABC 123 නම් පළවෙනි එක, දෙවෙනි එක ABC 124 වෙන්න පුළුවන්. right. එතනදිත් පොඩි ගැටලුවක් මතුවෙනවා. අපි ණයට විකුණුම් වලටයි මුදලට විකුණුම් වලටයි දෙකටම එකම ඉන්වොයිස් පොත නම් භාවිතා කරන්නේ සීරියල් කන්ටිනියුටි එකේ පොඩි ගැටලුවක් මතුවෙනවා. ණයට විකුණුම් වලටයි මුදලට විකුණුම් වලටයි ඉන්වොයිස් පොත් දෙකක් භාවිතා කරනවා නම් සීරියල් කන්ටිනියුටි එක තියෙනවා. දැන් අපි හිතන්න පළවෙනි විකුණුම් දෙක ණයට වෙලා ඊළඟ විකුණුම් දෙක අත්පිට මුදලට වුණොත් එහෙම
අර අත්පිට මුදලට විකුණුම් වලට ණයට විකුණුම් වල එක ඉන්වොයිස් පොත නම් භාවිතා කරන්නේ සීරියල් කන්ටිනියුටි එක නැති වෙන්න පුළුවන් ණයට විකුණුම් වල. මම හිතලා මං කිව්ව එක තේරුණා කියලා. රයිට්. එතකොට විකුණුම් ජර්නල් එක දල ආකෘතිය තමයි මේ තියෙන්නේ. අර අපි ගැනුම් ඉන්න ජර්නල් එක තිබ්බ ආකෘතියම තමයි. හැබැයි මේකේ පොඩි වෙනස්කම් දෙකයි තියෙන්නේ. ගැනුම් ඉන්වොයිස් අංකය වෙනුවට විකුණුම් ඉන්වොයිස් අංකයක් කියනවා. අතන හිටියේ සැපයුම් කරු සප්ලයර්. දැන් අපේ ඉන්නේ අපි කාටද විකුණන්නේ? අපේ ගනුදෙනු කරු හැටියට තමයි, කස්ටමර් හැටියට තමයි මෙතන යන්නේ. එතකොට විශ්ලේෂණ තීරු 4 එකමයි. වර්ගයේ ප්‍රමාණය ඒකකයේ මිල වටිනාකම මුළු වටිනාකම ලෙජර් පිටුව. එතකොට විකුණුම් කරද්දිත් අපෙන් තොග වශයෙන් භාණ්ඩ ගන්නකොට අපි වෙළඳ වට්ටම් දෙනවා. ඒවා ලෙජරේ ලියවෙන්නේ නැහැ. විකුණුම් ජර්නලයේ විතරයි ලියවෙන්නේ. ඊළඟට විකුණුම් ජර්නල් එක ගනුදෙනු ලෙජරේට පිටපත් කරන්නේ ගැනුම් ජර්නල් එක ගනුදෙනු ලෙජරේට පිටපත් කරපු විදිහටම තමයි. වෙන කිසිම වෙනසක් නැහැ. එතකොට අදාළ විකිණීම ණයට විකිණීම වෙන වෙලාවෙදීම ණය ගෙතියාගේ ගිණුම අප්ඩේට් වෙනවා. හැබැයි මාසයේ අවසානයේ තමයි විකුණුම් ගිණුමට පිටපත් වීම වෙන්නේ. විකුණුම් ගිණුමට පිටපත් වීම වෙන්නේ මාසයේ අවසානයේ. රයිට්. අපි ගානකට යන්න ඉස්සෙල්ලා ඔයගොල්ලන්ගේ මොනවා හරි ගැටලු තියෙනවද කියලා බලමු. රයිට්. ගැටලු නැහැ. රයිට්. අපි බලමු ගානක් හදන්න. හරි ලේසි. ගැනුම් ජර්නලයේ වගේමයි විකුණුම් ජර්නලයේ. උදාහරණයක් දීලා තියෙනවා. විකුණුම් ජර්නලයකට අදාළ උදාහරණයේ තොරතුරු සැලකිල්ලට ගන්න. පහත දැක්වෙන්නේ සිල්වාගේ ව්‍යාපාරයේ ණයට විකුණුම් වලට අදාළ තොරතුරුයි. ඒතර පළවෙනි එක ජනවාරි මාසේ 1 වෙනිදා C සමාගමට ණයට විකුණලා තියෙනවා. විකුණලා තියෙන්නේ කිලෝ එකක් රුපියල් 90 බැගින් සහල් කිලෝ 50යි. කිලෝ එකක් 220 බැගින් පරිප්පු කිලෝ 50යි. කිලෝ එකක් 150 බැගින් අල කිලෝ 20යි. වට්ටමක් දීලා තියෙනවා 110ක. අපි බලමු විකුණුම් ජර්නල් එකේ කොහොමද මේක සටහන් වෙන්නේ කියලා. 1 දිනය ඉන්වොයිස් අංකය ගනුදෙනු කරුගේ නම C විශ්ලේෂණ තීරු වල පළවෙනි එක සහල් කිලෝ 50යි ඒකක මිල 90යි 4500යි. දෙවෙනි වර්ගයේ පරිප්පු කිලෝ 50යි ඒකක මිල 220යි වටිනාකම 11000යි. තුන්වෙනි එක අල කිලෝ 20යි ඒකක මිල 150යි වටිනාකම 3000යි. එතන මුළු එකතුව 18500යි 110ක වට්ටමක් අපි ඒගොල්ලොන්ට දීලා තියෙනවා. එතන වට්ටම 10 කියලා කියන්නේ 18500 10 කියන්නේ 1850යි. එතන අදාළ C කියන ණය ගැතියාගෙන් අපිට හම්බෙන්න ඕන ගාන 16650යි. 16650යි. එතන අපි ගැනුම් ජර්නල් එක වගේම අදාළ ණයට විකුණුම වෙච්ච දවසේම ණය ගැතියාගේ ගිණුම අප්ඩේට් කරන්න ඕනේ. 16650 ඒ වෙලාවේදීම C කියන ණය ගැතියාගේ ගිණුමට අපි හර කරනවා විකුණුම් ගිණුම කියලා. පත්කමක් වැඩි වෙනවා හැටියට ණය ගැති ගිණුම C 16650ක් අපි හර කරනවා විකුණුම් ගිණුම කියලා. 1යි. අපි ඉන්නේ නෑ මාසේ අවසාන වෙනකන් අපි ඒ වෙලාවේදී මේ දවසේදීම අදාළ ණයගෙතිය අප්ඩේට් කරන හේතුව තමයි මේ ණයගෙතියාගෙන් මාසේ අවසාන වෙන්නේ ඉස්සෙල්ලා අපිට හම්බුනොත් මේ 16650 අපි මේ එන්ට්‍රි එක දාලා තිබ්බේ නැත්නම් අපි බලනවා ඇයි මෙයා අපිට සල්ලි ගෙවන්නේ කියලා. රයිට් හිතන්නකෝ 1.20 අපි මෙයා අපිට 16650ක් දෙනවා සල්ලි. දැන් මේ එන්ට්‍රිය මෙතන වැදිලා තිබ්බේ නැත්නම් අපේ මුදල් ගිණුම හර වෙලා අපි මේ ගිණුම බැර කරනවා 16650. ඒතර අපි බලනවා මේ ණයගෙතියට ඇයි මොකද මේ ණයගෙතිය අපිට සල්ලි ගෙවන්නේ කියලා. අන්න ඒක නිසා තමයි ගනුදෙනුව වෙච්ච වෙලාවේදීම අදාළ ණය හිමියා සහ ණයගෙතියව අප්ඩේට් කරන්නේ. රයිට්? මාසේ අවසාන වෙන්නේ ඉස්සෙල්ලා මොන හරි අදාළ ණයගෙතියාගෙන් සහ ණය හිමියාගෙන් මුදල් ගෙවීමක් ලැබීමක් වුණොත් එහෙම ඒක අප්ඩේට් වෙලා අපි අදාළ දිනේදී අප්ඩේට් වෙලා තිබ්බේ නැතුණම පොඩි කන්ෆියුෂන් එකක් එනවා. right මම හිතනවා පැහැදිලි කියලා.
අපි යනවා දෙවෙනි ගනුදෙනුවට. දෙවෙනි ගනුදෙනුවේ කියන්නේ 1.25 D සමාගමට ණයට විකුණු. D සමාගමට ණයට විකුණු. පැකට් එකක් රුපියල් 350 බැගින් කිරිපිටි පැකට් 50ක් විකුණලා තියෙනවා. ඊළඟට ටින් එකක් රුපියල් 200 බැගින් සැමන් ටින් 50ක් විකුණලා තියෙනවා. ඊළඟට කිලෝ එකක් රුපියල් 120 බැගින් සීනි කිලෝ 100ක් විකුණලා තියෙනවා. එයටත් අපි දීලා තියෙනවා වට්ටමක් 100ට 10ක දී සමාගමට. right. ඒතර මේ ගැනුම් ජර්නලේ විකුණුම් ජර්නලේ ගණදුණු අපි සටහන් කරනකොට මේ සටහන් කරන විදිය විතරයි එක සැරයක් මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ කිසිම ගැටලුවක් නැහැ. අදාළ දවසේදීම ණය ගැතියා සහ ණය හිමියා අපි අප්ඩේට් කරනවා. මාසයේ අවසානයේ තමයි ගැනුම් ගිණුමයි විකුණුම් ගිණුමයි අප්ඩේට් කරන්නේ. අනිත් එක මතක තියාගන්න දැන් මේ ගානේ වගේ විකුණුම් ජර්නලයේ ගණදිනු දෙකයි මම දීලා තියෙන්නේ. එහෙම දෙකක් තියෙනකොට විකුණුම් ජර්නලයක් ඕනේ නැහැ. දැන් මම මේ ගානක් හදද්දි ප්‍රායෝගිකව මට මෙතන ගණදිනු 50ක් විතර දෙන්න බෑ. right? ඒත් අපි ගාන හදලා ඉවර කරන්න බැරි වෙයි. right? ඒක නිසා මේ ප්‍රායෝගිකව වෙන දේ තොලේ මතක තියාගන්න මේ වගේ ගණදිනු දෙකක්ම මාසෙකට තියෙනවා නම් විකුණුම් ජර්නලයක් ඕනේ නැහැ. ගණදිනු වෙච්ච එකම ලෙජරේ පිටපත් කරන්න පුළුවන්. right. අපි බලමු මේ 1.25 ගණදිනු කොහොමද වාර්තා වෙන්නේ කියලා. 1.25 D සමාගමට කිරිපිටි පැකට් 50ක් එක පැකට් එකක් 350 ගානේ 17500යි. ඊළඟට සැමන් ටින් 50ක් එක ටින් එකක් රුපියල් 200 ගානේ 10000යි. ඊළඟට සීනි කිලෝ 100ක් එක කිලෝ එකක් රුපියල් 120 ගානේ 12000යි. මුළු එකතුව 39500යි. වට්ටමක් අඩු කරනවා 3950ත් 100ට 10ක් නිසා. එතකොට එකතු වෙනවා මුළු එකතුව අපිට D සමාගමෙන් ගන්න ඕන ගාන එනවා 35550. ඒතර 1.25ම මේ 35550 අපි D සමාගමේ ගිණුමට ගෙනියන්න ඕන. ණය ගැති ගිණුම D 1.25 විකුණුම් කියලා 35550ක් අයිති. ඒකෙදි මතක තියාගන්න අපි මේ ඩිස්කවුන්ට් එක ගත්තේ නෑ. ඩිස්කවුන්ට් එකට පස්සේ යගේ ගත්තේ. 39500ට පස්සේ යගේ ගත්තේ. 3950 අඩු කරාට පස්සේ යගේ තමයි ගත්තේ. 35550ක් එනවා. 35550යි ඩී සමාගම. right. ඒතර ගානේ දීලා තින්නේ ඒ ණයට විකුණුම් දෙක විතරයි. ඒ අනුව මුළු ණයට විකුණුම් ඒ අදාළ දෙකේ එකතු වෙනවා 52200ක්. ඒතර 52200 අපි එන්ට්‍රි දාන්නේ ජනවාරි 31. ජනවාරි 31 වෙනකන් ඉන්නවා අපිට තව ණයට විකුණුම් තියෙනවද කියලා බලනවා. ඒතර ජනවාරි 31 අපිට සිද්ධ වෙනවා කාලච්ඡේදයේ අවසාන දවසට ජනවාරි 31 විකුණුම් ගිණුම ජනවාරි 31 කියලා 52200ක් බැර කරන්න. 52200. විකුණුම් ගිණුම බැර වුණාට ලෙජරේ ජනවාරි 31 ඊට කලින් ජනවාරි 25 35550ක් ණය ගැතියෝ හර වෙනවා. ජනවාරි 1 ණය ගැතියෝ කියලා 16650ක් හර වෙනවා. right. විකුණුම් ජර්නලේ ගණදෙනු සටහන් කරන්නේ ওই විදියට. ඔයගොල්ලන්ට මොන හරි ගැටලු තියෙනවා නම් අපි බලමු. right. ඔයගොල්ලන්ට මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් දැන්. ගැනුම් ජර්නලයටයි විකුණුම් ජර්නලයටයි අදාළ ඕන තරම් ගනුදෙනු ඔයගොල්ලන්ට ගණන් හදන්න පුළුවන්. ඒ ලෙවල් වලට තමන්ගේ යාළුවෙක් ඉන්නවා නම් කොමර්ස් කරපු එකෙනෙක්ගෙන් ඉල්ලගෙන හදන්න පුළුවන්. මොන හරි ගැටලුවක් මතුනොත් මගෙන් අහන්න පුළුවන්. ඒ අරුණාම ගැනුම් ජර්නලයටයි විකුණුම් ජර්නලයට අදාළව තව ගනුදෙනු මම කතා කරන්න යන්නේ නැහැ. ඒකට මෙච්චර තමයි අපි ගැනුම් ජර්නලයට සහ විකුණුම් ජර්නලයට අදාළව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ.
right අපි යමු එහෙනම් ඊළඟ කොටසට අපිට තව වෙලා තියෙන නිසා ඊළඟ එක තමයි ආපසු යවුම් ජර්නලය සහ ආපසු එවුම් ජර්නලය. ඒතර ආපසු යවුම් ජර්නලයයි ආපසු එවුම් ජර්නලයයි හරියට ගැනුම් ජර්නලයටයි විකුණුම් ජර්නලයටයි හරියට සමානයි. හැබැයි පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ඒතර ආපසු යවුම් ජර්නලයේ ඩිරෙක්ට්ලි අදාළ වෙන්නේ ගැනුම් ජර්නලයට. ඒතර ඉස්සෙල්ලම බලමු අපි මොනවාද මේ ආපසු යවුම් කියලා කියන්නේ කියලා. ආපසු යවුම් කියලා කියන්නේ අපි භාණ්ඩ මිලදී ගත්තාට පස්සේ මිලදී ගත්ත භාණ්ඩ මොනවා හරි ගැටලුවක් නිසා ආපහු අදාළ සැපයුම් කරුට යවනවා නම් දැන් හිතන්නකෝ අපි ඉල්ලලා තියෙන භාණ්ඩ ප්‍රමාණයට වඩා වැඩිපුර ප්‍රමාණයක් එවලා තියෙනවා. එහෙම නැත්නම් අපි ඉල්ලලා තියෙන භාණ්ඩ ප්‍රමාණයට වඩා ඒ ක්වොලිටි එක නෑ ඒ භාණ්ඩවල. සමහර ඒවා කැඩිලා බිඳිලා. right. අපි ඉල්ලපු වර්ගයෙන් නෙමෙයි අපිට දීලා තියෙන්නේ. අපි ඉල්ලුවේ කිරිපිටි පැකට් එක වර්ගයකින් ඒගොල්ලෝ එවලා තියෙන තව වර්ගයකින්. එතකොට ප්‍රවාහනයේදී මොන හරි ගැටලුවක් මතුවෙලා. එහෙම නැත්නම් මේ අපිට එවලා තියෙන භාණ්ඩ එක්ස්පයර් වෙච්ච ඒවා. එක්ස්පයර් ඩේට් පැනලා. ඒ වගේ මොන හරි ගැටලුවක් හින්දා අපිට භාණ්ඩ අපි මිලදී ගත්ත භාණ්ඩ ආපහු හරවලා යවනවා නම් ඒව සටහන් කරන්න තමයි ආපසු යවුම් ජර්නලයේ තියෙන්නේ. මෙතනදී මතක තියාගන්න ආයතනයන් නැවත විකිණීමේ පරපාර්ථයෙන් ණයට මිලදී ගනු ලබන භාණ්ඩ යම් හේතුවක් නිසා ආපහු හරවා යවයි නම් එවැනි ගණදෙනු සටහන් කරන්නේ ආපසු යවුම් ජර්නලයේ. අපි භාණ්ඩ මිලදී ගන්නකොට ගැනුම් ගිණුම හර කරලා ණය හිමියා බැර කරා. ගැනුම් ගිණුම හර කරා වියදමක් වැඩිවීම හැටියට අවසානයේ ණය හිමියෝ බැර වුණා වගකීමක් වැඩිවීම හැටියට. ඒත් අපි ආපහු යවනවා නම් අපිට ඒ ක්‍රෙඩිට් එක එන්න ඕනේ. අපි ආපහු යවන භාණ්ඩවල වටිනාකමට සමාන ප්‍රමාණයකින් අපේ ණය හිමියන් හර වෙන්න ඕනේ. වගකීම අඩු වෙන්න ඕනේ. ඒ වගේම අර අපේ ගැනුම් කියලා හඳුනාගත්ත වියදම දැන් වැරදි. ඒකත් අඩු වෙන්න ඕනේ. ඒ ප්‍රමාණය අපි ආපසු යවුම් ගිණුමට බැර කරන්න ඕනේ. ඒතර මෙතනදි කෙනෙක් අහනවනේ දැන් ණය හිමියෝ කියලා කිව්වම අපි කියනවනේ වගකීමක් කියලා. ඒතර කෙනෙක් මගෙන් ඇහුවොත් එහෙම ආපසු යවුම් කියලා කියන්නේ මොනවද කියලා? ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් උත්තරේ මොකක්ද? ණය හිමියෝ කියලා කියන්නේ වගකීමක් නම් ආපසු යවුම් යනු මොනවාද? වත්කමක්ද වගකීමක්ද ආදායමක්ද වියදමක්ද මොකක්ද? බලමු ඔයගොල්ලන්ට උත්තරයක් දෙන්න පුළුවන්ද කියලා. වත්කමක් අඩුවීම. වියදමක් අඩුවීම. වියදමක් අඩුවීම. හරි අපි බලමු මොකද්ද හරි උත්තරේ කියලා. right. දැන් අපි මේ ආපසු යවුම් වලදී හොඳට තේරුම් අරගන්න අපි දැන් ගැනුම්නේ මේකේ සම්බන්ධය වෙන්නේ පටන් ගන්නෙ. ගැනුම් ගිණුම හර ණය හිමියෝ බැර. ඒක තමයි පටන් ගන්න. එතකොට ගැනුම් කියන වියදම වැඩි වෙනවා භාණ්ඩ ණයට ගන්නකොට වගකීම වැඩි වෙනවා ණය හිමියෝ හින්දා. එතකොට ණයට ගත්ත බඩු වලින් කොටසක් තමයි අපව හරවලා යවන්නේ. එතෙන්දී අපේ ණය හිමියෝ අඩු කරනවා වගකීම අඩු වීම හැටියට. දැන් අපේ ඔරිජිනලි අපි යාට ගෙවන්න තියෙන ගාන අඩු වෙනවා අපි භාණ්ඩ කොටසක් ආපහු යවුවාම. ඒකට ඒක ගැටලුවක් නැහැ. ඒකද ණය හිමියෝ කියන වගකීම අඩු වෙන නිසා වගකීමක් අඩු වීම හර නිසා තමයි ණය හිමියෝ හර කරන්නේ. එතකොට ඒ ප්‍රමාණයට සමාන ප්‍රමාණයකින් අපි ඔරිජිනලි මේ භාණ්ඩ ගන්නකොට වියදමක් හඳුනාගත්තා. ගැනුම් කියන වියදමේ තමයි දැන් මේ ඔරිජිනලි මේ amount එක තිබ්බේ. එතකොට ඒක අපි එක පැත්තකින් ගැනුම් වල තිබ්බ තව පැත්තකින් ණය හිමියන්ගේ තිබ්බා. එතකොට දැන් අපි බඩු හරවල යවනකොට ණය හිමියෝ අඩු කරා වගකීම අඩු වෙන හින්දා. ඒහා සමානව වියදමත් අඩු කරන්න ඕනේ. ගැනුම් කියන වියදමත් අඩු කරන්න ඕනේ. ඒතර ගැනුම් ගිණුම බැර කරනවා වෙනුවට අපි ඒකට නමක් දාලා තියෙනවා අලුතෙන් ආපසු යවුම් ගිණුම කියලා. ඒතර කෙනෙක් මගෙන් ඇහුවොත් එimhe ආපසු යවුම් කියලා කියන්නේ මොකද්ද කියලා දෙන්න පුළුවන් උත්තරේ තමයි වියදමක් අඩුවීම.
ගැනුම් කියන වියදමේ අඩුවීම වියදමක් අඩුවීම බැරසටහනක් නිසා අපි ආපසු යැවුම් ගිණුම බැර කරනවා. ගැනුම් කියන වියදම අඩු වෙනවා නම් අපි ඒකට කියන නම තමයි ආපසු යැවුම් කියලා. ආපසු යවන්නේ ගත්ත භාණ්ඩ. ත්‍රාපසු යැවුම් යනු වියදමක් අඩුවීමකි. වියදමක් අඩුවීම බැරසටහන. right. සමහර උත්තරේ දීලා තිබ්බ හරියට මේ තියෙන්නේ ආපසු යැවුම් ජර්නලයක සරල ආකෘතිය ගැනුම් ජර්නලයේ ආකෘතියට 100%ක්ම සමානයි. එකම වෙනස තමයි ගැනුම් ඉන්වොයිසි නම්බර් එක වෙනුවට මෙතන තියෙනවා හරපත් අංකය කියලා. ඒකත් අපි විග්‍රහ කරගමු. හරපත් අංකය කියලා කියන්නේ දැන් අපි ආපහු භාණ්ඩ හරවලා යවනකොට ණය හිමියාට ඉන්ෆෝම් කරනවා. ණය හිමියා බැරනේ අපි තියෙන්නේ. අපි ආපහු හරවලා යවන භාණ්ඩ ප්‍රමාණයේ වටිනාකමට සමාන ප්‍රමාණයකින් ඔයාගේ ගිණුම අපි හර කරනවා. ණය හිමිභාවය අඩු කරනවා. ඔයාගේ ගිණුම හර කරනවා කියලා දන්නවා යවන ડોකියුමන්ට් එක තමයි හරපත. ඒක තමයි අපේ ආපසු යැවුම් වල මූලාශ්‍ර ලේඛනය වෙන්නේ. අපි කියනවා ඩෙබිට් නෝට් එක කියලා. ණය හිමියාව හර කරා කියලා දන්නවලා යවන ලේඛනය තමයි හරපත. ඒතර අපේ පැත්තෙන් අපි හරපතක් හැටියට යවුවාම ණය හිමියාගේ පැත්තෙන් අපිව පෙන්නලා තියෙන්නේ ණය ගැතියෙක් හැටියට. එයාට ඒක සැලකෙන්නේ බැරපතක් හැටියට. එයා අපිව බැර කරගන්න ඕන. එතන අපි හරපතක් යවනවා. ඒ හරපතම ණය හිමියාගේ accounts වල එයා සලකන්නේ බැරපතක් හැටියට. දැන් මේක අර ලියුම් හුවමාරු කරගන්නවා වගේ අපි හරපතක් යවනවා. එයා බැරපතක් යවන්නේ නැහැ. එක ડોකියුමන්ට් එකයි යවන්නේ. ඒ ડોකියුමන්ට් එක අපි හරපතක් හැටියට යවන ડોකියුමන්ට් එක අපිනේ මේ ආපසු භාණ්ඩ එවන්නේ. ඒකට අපි හරවලා යවන හින්දා අපි ට්‍රාන්සැක්ෂන් එක ඉනිෂিয়েට් කරන නිසා අපි හරපතක් හැටියට එයාට යවනවා. එයාගේ පැත්තෙන් එයා ඒක සලකන්න ඕනේ බැරපතක් හැටියට. එයාගේ පොත්වල අපි ඉන්නේ ණය ගැතියෝ හැටියට අපේ ණය ගැතියන්ව බැර කරන්න ඕනේ. එයාගේ පොත්වල ණය ගැතියෝ බැර කරන්න ඕනේ අපිව. මේකෙදිත් අර ගැනුම් ජර්නලයක විකුණුම් ජර්නලයක වගේ මාසයේ අවසානයේ තමයි ආපසු යැවුම් ගිණුම අපි බැර කිරීම කරන්නේ. හැබැයි ගනුදෙනුව වෙච්ච දවසේදීම අදාළ ණය හිමියා හර කිරීම සිද්ධ වෙන්න ඕනේ. අදාළ ණය හිමියා හරවීම සිද්ධ වෙන්න ඕනේ. ඒක තමයි මේකෙදි තියෙන වෙනස. right. අපි ගානක් හදන එක ලබන සතියේට යොදාගමු. ලබන සෙන්සුරාදා අපි හම්බෙමු. ඔයගලන්ට මොන හරි ගැටලුවක් තියෙනවා නම් දැන් මේ වෙනකන් කතා කරපු එකේ අහන්න පුළුවන්. නැත්නම් අද දවසේට අප අන්තිමම නවත්තනවා. ගැටලුවක් නැත්නම් අපි නවත්තමු. වට්ටම් ආපසු එවුම් වලට කොහොමද හරි. අපි ගාන හදනකොට ලබන සතිය බලමු වට්ටමත් සැලකිල්ලට ගන්න ඕනේ. ගාන හදනකොටත් මම කියලා දෙන්නම්. වට්ටමත් අපි සැලකිල්ලට ගන්න ඕනේ. ඔරිජිනලි වට්ටම අපි සැලකිල්ලට ගත්තා නම් ආපසු යොමු කරනකොටත් වට්ටම අනිවාර්යයෙන්ම සැලකිල්ලට ගන්න ඕනේ. වට්ටම සැලකිල්ලට අරගෙන තමයි අපි ආපසු යවන ගාන තීරණය කරන්න ඕනේ වටිනාකම තීරණය කරන්න. ගැටලු තියෙනවද තව? මයික් එක ඔන් කරලා ආන්න පුළුවන්. නවෝදා කල්පනීට අත උස්සගෙන. සර් මේ A level වලට accounts උගන්වද්දී මේ විකුණුම් ජර්නලෙත් මේ වෙළඳ වට්ටම් සටහන් කරේ නැහැ. කියන්නේ මේ වෙළඳ වට්ටම් සටහන් කරන්න ඕනේ දරුවෝ. වෙළඳ වට්ටම් සටහන් කරන්න තියෙන්නේ විකුණුම් ජර්නලේ, ගැනුම් ජර්නලේ, ආපසු එවුම් කියන ජර්නල් වල විතරයි. ඒවා ලෙජර් ඉනුම් වල සටහන් වෙන්නේ නැහැ. වෙළඳ වට්ටම අඩු කරලා විකුණුම් ජර්නලේ ගැනුම් ජර්නලේ සටහන් කරත් ඒක වැරදි නේද සර්? නෑ වෙළඳ වට්ටම තමයි සටහන් කරන්න ඕනේ විකුණුම් ජර්නලේද අපි අද ගාන හැදුවේ. විකුණුම් ජර්නලේ අපි සටහන් කරන්නේ වෙළඳ වට්ටම. සටහන් කරාට පස්සේ ගාන තමයි අපි ලෙජරේට ගෙනියන්නේ. වෙළඳ වට්ටම විකුණුම් ජර්නලේ ගැනුම් ජර්නලේ සටහන් කරනවා. කරාට පස්සේ ණය ගැතියාට සහ ණය හිමියාට අපිට ලැබෙන්න තියෙන ගාන, ගෙවන්න තියෙන ගාන තමයි ලෙජර ගිණුමට ගෙනියන්නේ. හරිද? ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ? හරි ක්ලියර් සර්. thank you. right. හරි. අපි එහෙනම් ලබන සතිය හම්බෙමු. සුබ දවසක් ඔයගලන්ට.